අයිබෝවන් ඔබට සුබ සාර්ථක දවසක් ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා අද සිකුරාදා කතා මිනිස්ට්‍රියෙන් අපි කතා කරන්නේ ඔබේ ජීවිතේ සෞඛ්‍යමත් කරගන්න දේවල් කරුණු කියලා ඔබ හොඳටම දන්නවා ඒත් එක්කම ඔබට මතක් කරන්න ඕනි මේ වෙනකොට අපේ රට අවදානම් තත්වයකට ලක් වෙලා තිබෙනවා කොරෝනා වසංගත රෝගය සම්බන්ධව ඒ ගැන අපි ඊයේ දවසේදී විශේෂිත කතා මිනිස්ට්‍රි වැඩසටහනක් විදිහට ඔබට කරුණු පැහැදිලි කරන්න සූදානම් වුණා ඒත් එක්කම ඔබට අපි මතක් කරන්නේ නිරන්තරයෙන් ඔබ ගැන අවධානයෙන් සිටින ඔබ අහල පහල සිටින හැමෝම ගැන ඒ වගේම ඔබ ඇසුරු කරන හැමෝම ගැන වටපිටාව පරිසරය ගැන අවධානයෙන් සිටින්න ඔබට යම් අවස්ථාවක අවධානමක් දැනුණු විගස ගිහින් ඔබව පරීක්ෂා කරගන්න ඒ වගේම වටපිටාවේ පවුලේ උදවිය සියලු දෙනා ආරක්ෂා කරගන්න ඔබ සතුයි සියලු වගකීම් අපි ප්‍රාර්ථනා කරනවා මේ වෙනකොට වාර්තා වෙලා තිබෙන රෝගීන් දෙදෙනාටත් ඉක්මනින්ම ඉක්මනින් සුවය ලැබෙන්න කියලා අපේ එකම ප්‍රාර්ථනාව ඒක අපි අද කතා මිනිස්ට්‍රියෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ බෝ නොවන රෝග ගැන අපි මේ දවසේදී බෝ වන වසංගත රෝග ගැන කතා කරපු නිසාම බෝ නොවන රෝග ආහාර වලින් කොහොමද පාලනය කරගන්නේ මේ ගැන අපි කතා කරන්නේ මොකද දියවැඩියාව අධිරුධිර පීඩනයේ මෙවැනි රෝග තියෙන බොහෝ දෙනෙක් අපිට කතා කරලා අපෙන් ඉල්ලීමක් කළා මේ ගැන වැඩිපුර කතා කරන්න කියලා ඒ නිසා අද අපි ඒ වෙනුවෙන් වෙන් කරන්න හිතුව කතා මිනිස්ට්‍රි කාල වේලාව අපේ මැදිරියට ඇවිත් ඉන්නේ කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය. වෛද්‍යතුමියනි අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක් සඳවන්නේ. හොඳයි අපි මුලින්ම වෛද්‍යතුමියනි පැහැදිලි කරගෙන යමු බෝ නොවන රෝග ගණයට මොන වගේ රෝගද අයිති වෙන්නේ කියලා. ඔව් සඳවන්නේ අපි බෝ නොවන රෝග කියලා කියන්නේ ඇත්තටම පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට බෝ වෙන්නේ නැති රෝග කාණ්ඩයක් පිළිබඳ. දැන් උදාහරණයක් හැටියට මේ දිනවල පැතිර පවත්න කොරෝනා රෝගය ගත්තාම එහෙම නැත්නම් H1N1 එහෙම නැත්නම් SARS එහෙම නැත්නම් කැස්ස හිම්බිරිස්සා වගේ රෝග ගත්තාම ඒවා පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට බෝවන රෝග. නමුත් මේ බෝ නොවන රෝග කියලා කියන්නේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට බෝ නොවන රෝග කාණ්ඩ විශේෂයක්. ලංකාවේ වර්තමානයේ ගත්තාම බහුලවම පවත්නා බෝ නොවන රෝග විදිහට අපිට ගන්න පුළුවන් දියවැඩියාව, ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම, අධික රුධිර පීඩනය, ඒ වගේම හෘදයාබාධ, පිළිකා, වකුගඩු රෝග වගේ රෝග කාණ්ඩයක්. හොඳයි වෛද්‍යතුමියනි මේ රෝග කොහොමද පාලනය කරගන්නේ ආහාර වලින් අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ගැන. එතකොට අපි මුලින්ම එක රෝග අරගෙන කතා කරගෙන ගියොත් හොඳයි නේද කියලා හිතනවා. දියවැඩියාව ගැන කතා කළොත් දියවැඩියාව කියන රෝගය පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යමු කොහොමද හැදෙන්නේ මොන වගේ රෝග ලක්ෂණද ඉස්සෙල්ලාම මතු කරන්නේ ඒ වගේ දේවල්. ඔව් ඊට කලින් සඳමාලි මම හිතනවා වඩාත්ම උචිතයි ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කොහොමද මේ ආහාර මගින් බෝනවන රෝග පාලනයට අපිට මේකේ තියෙන સિદ્ધාන්ත මේ පැත්ත ගත්තාම දැන් වර්තමානයේ ගත්තාම අපේ රටේ අතීතයට සාපේක්ෂව මේ බෝ නොවන රෝග මම හිතන්නේ බෝවන රෝග එහෙම නැත්නම් වසංගත රෝග කාණ්ඩයටම වැටලා ඒ තරම් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ වයස් ભેදයක් නැතිව එන්නෙම දිනෙන් දින වැඩි වෙලා වර්තමානයේ වන විට ලංකාවේ දිනකට මේ යන්නේ වැඩිම සංඛ්‍යාවක් මේ යන රෝග කාණ්ඩය ගත්තාම හෘදයාබාධ සාමාන්‍යයෙන් දිනකට ලංකාවේ දැනට වැඩිම දෙනෙක් මේ යන්නේ රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් එහෙම නැත්නම් රියානතුරු වලින් රෝග කාණ්ඩයක් විදිහට ගත්තාම හෘදයාබාධ. එතකොට අතීතයට සාපේක්ෂව මොකද මේ වර්තමානයේ මෙහෙම රෝග කාණ්ඩයන් වැඩි වෙලා තියෙන කියලා ගත්තාම ලංකාව කිව්වහම ලෝකයේ සුවිශේෂිතම රටක්. විශේෂයෙන් අපිට අපේ අතීතයේ සලකලා බැලුවහම අපිට හොඳ සංස්කෘතියක්, සදාචාරයක්, සભ્યත්වයක් තිබුණු රටක්. එතකොට මේ සංස්කෘතිය කියලා ගත්තාම මේකට අපි කන බොන හැටි, අඳින පළඳින හැටි, කතා කරන හැටි, අපේ අදහන ආගම් ආහාර රට මේ සියල්ලම ඇතුළත්. එතකොට අතීතයේ අපේ රටේ ජීවත් වුණ මුතුන් මිත්තන් ගෙතිබුණ මේ ආහාර පිළිවෙත් එහෙම නැත්නම් හැසිරීම රටා, චර්යා රටා නිසා ඔවුන්ට මේ බෝනවන රෝග කියන රෝග කාණ්ඩේ සාපේක්ෂව ප්‍රවණතාවය අඩු වුණා. නොතිබුණාම නෙමෙයි. දැන් ආයුර්වේදය ගත්තාම ආයුර්වේද සංහිතා ග්‍රන්ථවල විශේෂයෙන් මේ සියලුම බෝනවන රෝගවල විස්තර හේතු මොනවද, මේ වගේ රෝග ලක්ෂණ මොනවාද, ප්‍රතිකාර පද්ධති මොනවාද කියලා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. අවුරුදු දහස් ගානකට කලින් මේ ගැන ග්‍රන්ථවල ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඒන් ගම්මේ වන්නේ ඒ දවස්වලත් එහෙම නැත්නම් අතීතයේත් අවුරුදු දහස් ගානකට පෙර හෘදයාබාධ තිබුණා, දියවැඩියාව තිබුණා, අධික රුධිර පීඩනය තිබුණා, පිළිකා තිබුණා, වකුගඩු රෝග තිබුණා. නමුත්
සඳමාලි මේ වර්තමානයේ ගත්තාම මේකේ ලොකු ප්‍රවණතාවයක් අපිට දක්නට ලැබෙන විශේෂයෙන්ම මිනිසාගේ චර්යා රටාවේ. ඒ කියන්නේ අපි ඇවතුම් පැවතුම් ආහාර පානවල සුවිශේෂී වෙනස් වීම බඳුන් වෙලා තියෙන රෝග ඇති වෙන විදිහට. දැන් ආයුර්වේදය කියලා කියන්නේ ඇත්තටම සඳමාලි ආයුෂ පිළිබඳ විද්‍යාව. එහෙම නැත්නම් මිනිහෙක් කොහොමද මව් කුසේ ඉන්න කාලේ එහෙම නැත්නම් අම්මගෙන් ලැබෙන ඩිම්බයක් තාත්තගෙන් ලැබෙන ශුක්‍රාණුවකින් එකතු වෙන යුක්තාණුවක් කලලයක් බවට වර්ධනය වෙලා ඒ කලලේ දරුවෙක් විදිහට මේ ලෝකේ එළිය දැක්කට පස්සේ එයා කොහොමද මැරෙනකම්ම හොඳ ජීවිතයක් ගත කරන්නේ. ඒ වගේම තමයි දවස ගත්තාම අපි උදේ ඉඳන් රැ වෙනකම් මිනිස්සෙක් කොහොමද හොඳට ජීවත් වෙන්නේ කියලා දෙන වෛද්‍ය විද්‍යාවකටත් වැඩිය මේක ඇත්තටම සඳමාලේ ජීවන දර්ශනයක්. මිනිස්සුන්ට නිරෝගීව ජීවත් වෙන්න කියලා දෙන ජීවන දර්ශනයක් කියලා කිව්වොත් ඒක නිවැරදි. එතකොට මේ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි රෝගයක් හැදුනහම අපි ප්‍රතිකාර කරනවා. දෙවෙනි එක තමයි රෝග වළක්වා ගන්නවා. එතකොට මේ අරමුණු දෙකටම ආහාර සම්බන්ධයෙන් ඇත්තටම ආයුර්වේදයේ ඉතා දීර්ඝව කතා කරලා තියෙනවා බොහෝ සංහිතා ග්‍රන්ථවල. එතකොට ආහාරය කියලා කියන්නේ ඇත්තටම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල ප්‍රාණීන්ගේ ප්‍රාණය කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මිනිහට එහෙම නැත්නම් ජීවීන්ට ඔක්සිජන් වගේම ඉතාම වැදගත් අත්‍යවශ්‍ය සංඝටකයක් විදිහට තමයි ආහාර දක්වලා තියෙන්නේ. එතකොට ආහාර කියලා කියන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ ආයුර්වේදයේ ආහාර වලින් කියලා හඳුන්වලා තියෙනවා. එතකොට අපි බෝ නොවන රෝග ගත්තාම මේවට බොහෝ හේතු කාණ්ඩ තියෙනවා. නමුත් ආහාර ඒන් ප්‍රධාන හේතු සාධකයක් විදිහට අපිට දක්වලා තියෙනවා. හොඳයි. අපි කතා කරමින් සිටින්නේ අද බෝ නොවන රෝග කොහොමද ආහාර වලින් පාලනය කරගන්නේ කියලා. වෛද්‍යතුමිය සඳහන් කරනවා ආහාර තමයි මේ බොහෝ වෙලාවට මේ රෝග වලට බලපාන්නේ. රෝග වැඩි වෙන්න සහ රෝග ඇති වෙන්න බලපාන්නේ. අපේ ආහාර රටාව කොහොමද අපි සකසුරුවම් කරගන්නේ කියලා වෛද්‍යතුමියගෙන් අපි විමසා දැනගත යුතුයි. අපි වෛද්‍යතුමියනි ඔහේ ආහාර ගන්න ක්‍රමයක් නේ අපිට තියෙන්නේ. අපි නැත්තම් පෝෂණය ගැන හිතන්නේවත් අපිට ලෙඩ රෝග හැදෙයි කියලාවත් තියෙන ලෙඩ සනීප කරගන්නවත් හිතලා අපි කවදාවත් ආහාර ගන්නෙ නෑ. අපි ඔහේ දෙන දේ කනවා මිසක් එහෙම හිතන්නේ නෑනේ. හරි. අපිට එහෙම තෝරා බේරාගෙන මෙන්න මේ දේවල් මෙන්න මේ විදිහට කළ යුතුයි කියලා ඔබතුමීකින් දැන කියා ගන්න අපි සූදානමින් ඉන්නේ අද. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා කතා මිනිස්ත්‍රිය අහගෙන ඉන්න කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය සමගයි අපි අද කතා කරමින් සිටින්නේ. අපි විරාමයකට යනවා. උදේ 9යි විනාඩි 19යි දැන් වෙලාව. වෙලාව උදේ 9යි විනාඩි 27යි. අපි කතා මිනිස්ත්‍රියෙන් අපි අද කතා කරමින් සිටින්නේ බෝ නොවන රෝග ආහාර වලින් කොහොමද වළක්වා ගන්න පාලනය කරගන්නේ කියන කාරණාව ගැන කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය සමග මේ සම්බන්ධව ඔබට ගැටලු තිබෙනවා නම් ඔබට පුළුවන් මැදිරි අමතන්න 0115 575 22 වෛද්‍යතුමියනි ආයුර්වේදයේ කොහොමද මේ ආහාර ගැන සඳහන් වෙන්නේ? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත් මොන වගේ ආහාර රටාවන්ද අපිට හොඳ කියලා තියෙනවද? ඔව් ඇත්තටම සඳමාලි මම මුලින් කිව්වා වගේ ආයුර්වේදයේ කියලා තියෙනවා ආහාරය කියලා කියන්නේ ප්‍රාණීන්ගේ ප්‍රාණය. ඒ කියන්නේ ඒ තරමටම අපිට ආහාරය වැදගත්. ඒ වගේම තමයි හැම සංහිතා ග්‍රන්ථයකම මේ ආහාර ගැන දීර්ඝව අපි විස්තර කරලා තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපි ආයුර්වේදයේ සමතුලිත ආහාරයක් කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ රස 6කින් යුක්ත ආහාරයක්. මොනවද මේ රස 6? අපි ආහාරයක් ගන්නකොට මෙන්න මේ රස 6ම මිශ්‍ර වෙච්ච ආහාරයක් තමයි සමතුලිත ආහාරයක් කියලා වසර දහස් ගණනකට පෙර ඉඳලා අපේ සංහිතා ග්‍රන්ථවල විස්තර කරලා තියෙනවා. ඒ රස 6 තමයි පළවෙනි රස අපි මధుර රස. එහෙම නැත්නම් පැණි රස, දෙවෙනි රස ඇඹුල් රස, එහෙම නැත්නම් අම්ල රස, තුන්වෙනි රස ලවණ, එහෙම නැත්නම් ලුණු රස, හතරවෙනි රස තමයි කටු රස. කටු කියලා කියන්නේ සඳමාලිමි සැර අපේ උදාහරණයක් හැටියට අපි 3-5 ගත්තාම ඒ කියන්නේ සැර රස. ඊළඟට තිත්ත රස. තිත්ත කියන්නේ අපිට තිත්තක් දැනෙන රස. උදාහරණ විදිහට ඕනෑම පලා වර්ගයක්, එළවලුවක්, පළතුරුවක්, එහෙම නැත්නම් ඖෂධයකින් තිත්ත රස. අන්තිම රස තමයි කෂාය, කසට රස. එහෙම නැත්නම් කෂාය රස. දැන් අපි peer ගෙඩියක් ගත්තාම ඒකේ කසට රසක් තියෙනවා. කුරුම්බැට්ටියක් ගත්තාම ඒකේ කසට රසක් තියෙනවා. ඊළඟට අපි ඖෂධයක් ගත්තාම කෂායවල අන්න ඒ වගේ මෙන්න මේ කියන රස
6කින් යුක්ත ආහාරයක් තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව අපි සමතුලිත ආහාරයක් කියලා සලකන්නේ. අපි විශේෂයෙන්ම මේ බෝ නොවන රෝග වලින් වැළකෙන්න නම් අපි ඇත්තටම දිනපතාම අපි ගන්න ආහාර වේල අර බටහිර වෛද්‍ය විද්‍යානුකූලව හෝ මේ විද්‍යානුකූලව කියන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද විටමින් ඛනිජ ලවණ කියන ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ආයුර්වේදයේ අපි කතා කරන්නේ මෙන්න මේ රස 6කින් යුක්ත ආහාරයක් තමයි සමතුලිත ආහාරයක් කියලා සඳහන් වෙන්නේ. හොඳයි වෛද්‍යතුමියනි දැන් මේ බෝ නොවන රෝග ටික පැත්තකින් තියලා පොඩ්ඩක් කතා කළොතින් බෝ වෙන රෝග අපිට හැදෙන්නේ ප්‍රතිශක්තිය අඩු වුනහමනේ. ඔබතුමියට මේ තියෙන පවතින අවස්ථාව අනුව අපි ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතනවා. ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න සාමාන්‍යයෙන් ආයුර්වේද සඳහන් වෙන්නේ මොන වගේ ආහාර වැඩිපුර ගත්තොත් හොඳයි කියලා. ඔව් ඇත්තටම කාලීන ප්‍රශ්නයක් සඳමාලි මිස්. ඇත්තටම අපි ප්‍රතිශක්තිය ගැන ආයුර්වේදයේ වෛද්‍ය විද්‍යාවේ තරම් මං හිතන්නේ එකම වෛද්‍ය විද්‍යාවකවත් කතා කරලා නැතුව ඇති. අපි විශේෂයෙන්ම කුසෙන් එළියට එන දරුවෙක්ගේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් තරුණයෙක්ගේ වැඩිහිටියෙක්ගේ ප්‍රතිශක්තිය ගැන ඉතාම ගැඹුරින් කතා කරලා තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. විශේෂයෙන්ම අපේ තියෙනවා අෂ්ටාංග ආයුර්වේද කියලා කියන ආයුර්වේදයේ ප්‍රධාන කොටස් 8ක් තියෙනවා. ඒකෙන් රසායන තන්ත්‍රය කියලා තියෙන තන්ත්‍රයේ අපි විශේෂයෙන්ම ප්‍රතිශක්තිය ගැන කතා කරලා තියෙනවා. වර්තමානයේ අපි බොහෝ විට මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ වර්තමානයේ මේ කොරෝනා රෝගය සම්බන්ධෙනුත් අපි නිතරම කියන්නේ හැම කෙනෙක්ගේම අපි ප්‍රතිශක්තිය නම් වන්න ඕන. එතකොට මේ ප්‍රතිශක්තිය නම් වාලීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල අපිට ఔෂධ යොදන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර ආහාර ඖෂධ වෙනුවට යොදන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තාම මුළුතැන්ගේ තියෙන 3-5 ටික. 3-5 ටික ගත්තාම ඇත්තටම ඒක ඇත්තටම හොඳ ඖෂධාලයක්. එහෙම නැත්නම් හොඳම ෆාමසිය තමයි ගෙදර තියෙන මුළුතැන්ගේ. මොකද මේ මුළුතැන්ගේ තියෙන 3-5 ටික ගත්තාම අපි මේ ප්‍රධානව ගත්තාම කොත්තමල්ලි, කහ, සූදුරු, මහදුරු, උළුහාල්, කුරුඳුපොතු, කරාබුනැටි, සාදික්ක, වසවාසි, සුදුලුණු මෙන්න මේවා ගත්තාම මේවා ප්‍රතිශක්තිය පැත්තෙන් ගත්තාම නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව පවත්වා ගන්න ඕනේ ප්‍රතිශක්තිය. ඒ වගේම තමයි රෝගයක් වැළඳුනහම මේ රෝගේ උස්සන්න නොවි රෝගේ සුව වෙන්න ඕනේ ශක්තිය ලබා දෙන්න ඕනේ ප්‍රතිශක්තියත් ඉතාලම හොඳින් අපිට වර්ධනය කරගන්න පුළුවන් මේ මොනවාද මේ 3-5 ටික. එතකොට අපි 3-5 සාමාන්‍යයෙන් අපි සඳමාලි විස්තර ප්‍රශ්නයක් තියෙන පුළුවන් ඇයි ડોක්ටර් ඉතින් අපි 3-5 කනවනේ කියලා. නෑ සඳමාලි. අද වර්තමානයේ ගත්තාම අපි 3-5 කනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් ඇටියට අපි එක ඖෂධයක් අමකෝ කහ කියන එක ලෝකේ තියෙන හොඳම ප්‍රතිශක්තිය වඩවන ඖෂධයක්. දැන් මේ 3-5 වල විශේෂත්වය තමයි අපිට මේ 3-5 කියන එක ඖෂධයක්. මහ ඖෂධ මේ 3-5 කියනව ඇත්තටම මහ ඖෂධ. නමුත් මේ ඖෂධ කියන එක පැත්තකින් තියෙන මේවා ආහාර. එතකොට ආයුර්වේදයේ තියෙන විශේෂත්වය තමයි ඖෂධ වෙනුවට ගන්න පුළුවන් ආහාර තියෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් ලැබෙන දෙයක්. දැන් කහ කියලා ගත්තාම ඇත්තටම ලෝකේ ප්‍රතිශක්තිය ඉහළ නංවන හොඳම ඖෂධයක් තමයි කහ. ඒ වගේම තමයි දියවැඩියා රෝගයට ආයුර්වේදයේ තියෙන හොඳම ඔසුවක් තමයි කහ. අපි ඒ වගේම අනිත් සියලුම බෝනවන රෝගවලට විශේෂයෙන්ම ප්‍රතිශක්තිය නම් වාලන්න තියෙන හොඳම ආහාරයක් තමයි කහ. විශේෂයෙන්ම අපි පිළිකාව ගත්තොත් හොඳම පිළිකානාශකයක් තමයි ලෝකේ තියෙන මේ කහ. කුකුමා ලෝංගා කියන විද්‍යාත්මක නාමයෙන් අඳුන්වන කුකුමීන් කියන විශේෂිත රසායනික සංයෝගයෙන් තමයි මේ විශ්වකර්ම ටික ඔක්කොම කරන්නේ. අවුරුදු 10 ගානකට පෙර ඉඳලම ආයුර්වේදයේ බොහෝ සංහිතා ග්‍රන්ථවල මේ කහ ගැන සඳහන් වෙනවා. නමුත් ඔබතුමියට හිතෙන්න පුළුවන් ඇයි ඉතින් මෙච්චර මේ අපි 365 දවසෙම 3 වේලටම කහ කන රටක් වෙලා වෛද්‍යතුමිය ඔය කියන කාරණේ තියෙනවා නම් ඇයි අපිට ප්‍රතිශක්තියක් නැත්තේ? අපිට ඇයි අද දියවැඩියාව වැඩි? අද පාසල් ළමුන්ගෙන් ගත්තාම 120කට වැඩි දියවැඩියාව. අපි වැඩිහිටියෝ ගත්තාම අවුරුදු 4කට වැඩි බහුතරයකට අද දියවැඩියාව. පිළිකා එන්නෙන්නම වැඩි වෙලා. මේ දැන් මම ඔබතුමියට කිව්වා දැනට ලංකාවේ වැඩිම මරණ සිද්ධ වෙන්නේ හෘදයාබාධ වලින් කියලා. නමුත් ඒ ලබන අවුරුද්ද ඊළඟ අවුරුදු කිහිපය වෙනකොට ලංකාවේ අංක 1 මරණ බෝනවන රෝග වලින් සිදුවන මරණ සිද්ධ වෙන්නේ පිළිකා වලින් කියලා හොයන් තියෙනවා. එහෙනම් ඇයි අපි 365 දවසෙම 3 වේලටම කහ කනවනම් ඔබතුමියට හිතෙන්න පුළුවන් ඇයි අපිට මේ ප්‍රතිශක්තිය නැත්තේ? ඇයි අපිට මේ රෝග වැළඳෙන්නේ? ඇත්තටම සදමාලි මිස් අපි කහ කනවද?
අපි කහ කියන දේ අපි කනවද? ගොඩක් බොහෝ වෙලාවට අපිට වෙළඳපළෙන් දක්නට ලැබෙන්නේ කහ නෙමෙයි. යම්කිසි මොනවා හරි තියෙන පවුඩර් එකකට අපි හිතමුකෝ හාල් පිටි එහෙම නැත්නම් බඩරඟු පිටි මොනවා හරි පිටි එකකට අපිට ඩයි එකක් වර්ණකයක් මිශ්‍ර කරපු දෙයක් තමයි අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. අපි මේක විද්‍යාගාරයක් තුල පරීක්ෂණය කරොත් අපිට පහසුවෙන් කහ තියෙනවද කියලා අඳුන ගන්න පුළුවන්. එතකොට අපි කහ කන්නේ නැහැ. අපි කහ වෙනුවට කන්නේ විශේෂයෙන්ම වර්ණක කිව්වහම මේක ආයෙත් අපිට විෂ දෙයක්. පිළිකාකාරක දෙයක්. එතකොට අපි ප්‍රතිශක්තිය අඩාල කරන දෙයක්. එතකොට පොඩි උදාහරණයක් කිව්වා. අපි 3-5 හරියට කනවද? ඇත්තටම පොඩි කාලේ ඉඳන් අපි 3 වේලටම කහ කනවා නම් ළමයෙකුට කහ දෙනවා නම් කිසිම ඔය සෙම්ප්‍රතිස්යාව කැස්ස කිවිසු යාම පීනස් රෝග ඒ වගේම තමයි ළමයෙකුට කිසිම වෙලාවක රෝගයක් වැළඳෙන්නේ නැහැ. ආහාර රුචිය හොඳින් වැඩි වෙනවා. ආහාර ගන්නකොට අපිට හොඳ ප්‍රතිශක්තියක් ඇති වෙනවා. කහ වලින් විශේෂයෙන්ම ප්‍රතිශක්තියක් ඇති වෙනවා. එතකොට පිළිකාවක් මේ එහෙම නැත්නම් දියවැඩියා රෝගයක් හැදෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා. හැදිලා තියෙනවා නම් අපේ ඇඟේ දන්නේම නැතුව ඒක වළක ගන්න ක්‍රමයක් කහ වලින් හැදෙනවා. මම එක උදාහරණයක් කිව්වා. ඉතින් අපි 3-5 ටික හරියට කනවද? එතකොට ඔබතුමිය මගෙන් ඇහුවේ මේ කොරෝනා රෝගේ සම්බන්ධයෙන් හෝ වෙනත් මේ බෝවන රෝග සම්බන්ධයෙන් ප්‍රතිශක්තිය ඇති වෙන ආහාර. එතකොට 3-5 ඕනම එකක්. කහ ඊළඟට අපිට හොඳම දෙයක් තමයි වෙනිවැල් ගැට. හොඳම ප්‍රතිශක්තිය ඇති වෙන්න මේකේ තියෙනවා බාබරින් කියලා සංයෝගයක්. මේක ලෝකේ තියෙන හොඳම ප්‍රතිජීවකයක්. දැන් අපි අතීතයේ ඇණයක් ඇවුනහම අපිට මේ පිටගැස්ම හැදෙයි කියලා අපි වෙනිවැල් ගැට තම්බල දුන්නා. ඉතින් එතකොට අපි වර්තමානයේ පරීක්ෂණය කරලා බලපුවාම මේ වෙනිවැල් ගැටවල තියෙන බාබරින් කියලා හොඳම සංයෝගයක්, රසායනික සංයෝගයක්. මේක බලපුවාම අපි පිටගැස්මට ඇති කරන බැක්ටීරියාවට විරුද්ධව ක්‍රියා කරන හොඳම ප්‍රතිජීවකයක් විදිහට මේ බාබරින් කියන සංයෝගය හඳුන්වලා තියෙනවා. එතකොට මේ වර්තමානයේ අපිට පුළුවන් කහ ටිකක්, ගෙදර කොටලා ගත්ත කහ ටිකක් ග්‍රීන් ටී එකක් විදිහට පාවිච්චි කරන්න. මම හිතන්නේ යෝගට් හැන්දක විතර ප්‍රමාණයක් කෝප් එකට දාලා නටර උණු වතුර දාලා අපිට ඒකට තැම්බෙන්න තියලා වහලා පෙරලා බොන්න පුළුවන්. කුඩා ළමයිටත් ඒකේ පොඩි මාත්‍රාවක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනිවැල් ගැට. වෙනිවැල් ගැට අපිට තේ වෙනුවට ග්‍රීන් ටී වෙනුවට වෙනිවැල් ගැට කුඩු හෝ තම්බගත්ත දේ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි 365 දවසෙම හැමදාම අපිට කුඩා දරුවයි සිට මහල්ලා දක්වා වැඩිහිටියා දක්වා අපිට හැමදාම පාවිච්චි කරන්න පුළුවන් තවත් එක් ආහාරමය ඖෂධයක් තමයි කොත්තමල්ලි. මේ කොත්තමල්ලි කියන්නේ හොඳම ඖෂධයක්, විශේෂයෙන් ප්‍රතිශක්තිය නම් වගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දිනවල වදකහ. වදකහ ඊටාම හොඳ ආයුර්වේදයේ තියෙන ප්‍රතිශක්තිය නම් ගන්න මේ ඖෂධයක්, විශේෂයෙන් කුඩා දරුවන්ට. ඒ වගේම තමයි පෙරුම්කායන්. පෙරුම්කායන් කියලා කියන්නේ මේක දෙවියන්ගේ ආහාරය කියලා කියන්නේ සඳමාලි. ඒ තරම්ම වැදගත් ආහාරයක්. මේක ඇත්තටම අපිට කුළු බඩුවක් ලෙස යූස් කරන්න පුළුවන්. මේකේ ඔය මම කියපු රස 6කින් නැත්තේ ලුණු රස විතරයි. ඊටු රස 5ම තියෙනවා. එතකොට අපි ආහාරයක් විදිහට ගත්තාම මේක ඇත්තටම අංග සම්පූර්ණයි. ඒ වගේම මේක හොඳම ප්‍රතිශක්තිය වර්ධනය කරන දෙයක්. මේක ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ මම කියන මේ 3-5 මේ ඖෂධ ටික අපිට දිනපතාම පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවා ආහාර විදිහටත් ගන්න දෙයක්. අපි යම්කිසි සංඝටකයක් ආහාරයක් විදිහට ගන්නව නම් ඒක අපිට බයක් නැතුව ඖෂධයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය උපදෙසක් නැතුව වුණත් අපිට මේ කහ, වෙනිවැල් ගැට, වතකහ, කොත්තමල්ලි, පෙරුම්කායන්, ඒ වගේම තමයි මේ දිනවල රසකිඳ. නිලි රසකිඳ මේ තියෙන අධික උෂ්ණත්වයත් එක්ක, ඒ වගේම තමයි අංගේ ප්‍රතිශක්තිය ඇති වෙන ලොකු කුඩා කාටත් අපිට රසකිඳ, නිල්ලි. මේ වගේ ආයුර්වේදයෙන් තියෙන රසායන තන්ත්‍රය, ඒ කියන්නේ දැන් රසායන තන්ත්‍රයේ සඳමාලිමිස් තියෙන්නේ අපිට අපි වයසට යන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. වයසට යන්නේ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් හැමදාම අපි තරුණකම තියාගන්නේ කොහොමද? අපිට එහෙම උගන්නන සිද්ධාන්ත තියෙන අෂ්ටාංගායුර්වේදයේ ප්‍රධාන කොටසක් තමයි රසායන තන්ත්‍රය. මේ රසායන තන්ත්‍රයෙන් අපි උගන්වන්නේ කොහොමද වයසට යන්නේ නැතුව ඉන්නේ කියන්නේ, අපිට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒකට කොහොමද ඇඟේ ප්‍රතිශක්තිය නංවා ගන්න? ඒකට පාවිච්චි කරන්න ඕනේ මොනවාද කියලා. එතකොට ඔය මම කියපු නෙල්ලි, රසකිඳ, ඒ වගේම කොත්තමල්ලි, ඊළඟට කහ, වෙනිවැල් ගැට, පෙරුම්කායන්, ඒ වගේම තමයි අපිට මේ දිනවල සූදුරු මහදුරු, ඊළඟට කුරුඳු පොතු, අන්න ඒ වගේ දේවල් අපිට කුඩු කරලා අපිට ග්‍රීන් ටී එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සුදු ලූණු, ඊළඟට මුරුංගා වගේ දේවල්. මේවා ලෝකයේ හොඳම ප්‍රතිශක්තිය වඩවන ආහාර. අපිට හැදුනොත් රෝග වලින් බේරෙන්නත් ඒක උස්සන්න වෙන එකත් වළක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට රෝගයක් හැදෙන්නේ නැති වෙන්න මේ දවස්වල විශේෂයෙන්ම අපිට ප්‍රතිශක්තිය තියෙනවා නම්, අපි ඇඟ ශක්තිමත් නම් අපිට ওই
මොන රෝගයක්වත් ඇති වෙන්නේ නැහැ. අපි රටක් විදිහට ගත්තහම මම හිතන්නේ අපිට මේ කොරෝනා රෝගයෙන් ලොකු වේසනයක් ඇති වෙන්නේ නැති වෙයි. මොකද අපි ජාතියක් විදිහට අපි ස්වභාව ධර්මයේ තියෙන බොහෝ ප්‍රතිශක්තිය නංවන ආහාර නිතින්ම අපි භාවිතා කරන ඖෂධ විදිහට. ඒ නිසා මම හිතන්නේ අපිට මේකෙන් බොහෝ ආරක්ෂා වෙන්න ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට බොහෝ දේවල් දීලා තියෙනවා ලෝකයේ අනිත් රටවල් වලට නැති. ඒ නිසා අපි මෙන්න මේ වගේ දේවල් භාවිතා කරොත් හොඳයි. ඒ වගේම තමයි අධ්‍යාත්මික පැත්තත් මෙහිදී හරි වැදගත් වෙනවා. මොකද කායික වගේම මානසික අධ්‍යාත්මික දියුණුවක් ඕන වෙනවා. ඒ නිසා අපි අදහන ආගමකට අනුව මම හිතන්නේ බණ භාවනා කරලා ඒ වගේම තමයි අතීතයේ මම හිතන්නේ විශාල මහනුවර ඇති වුණු තුන්බියත් මේ වගේම එකක් බුදුන් වහන්සේගේ කාලේ අහිවාතක කියලා රෝගයක් තිබිලා තියෙනවා. ඒකත් කොරෝනා රෝගයට සමානම රෝග ලක්ෂණ පෙන්නපු දෙයක්. එතකොට අපිට මේ බෞද්ධයන් විදිහට අපිට මේ පිරිත් සජ්ජායන වගේ දේවල් අධ්‍යාත්මික පැත්තෙන් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම අර මං කියපු ආයුර්වේද පැත්තෙන් ඔබ තමුන්නාසලට පුළුවන් විදිහට මේ 3-5 ටික අපිට වැඩිපුර භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් පොඩි දෙයක් කියන්න ඕනේ. දේශීය සහල් ටිකට සහල් වලින් මේකට ලොකු දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම තෙල් පොහොර, රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක සහ අනිකුත් රසායන ද්‍රව්‍ය අඩුවෙන් භාවිතා අඩුවෙන් කියන්නේ අපි යොදන්නෙම නැතුව වගා කරන දේශීය සහල් තියෙනවා. විශේෂයෙන් හීනටි වර්ගයේ හාල් වර්ග, කුරුළු තුඩ, පච්ච පෙරුමාල්, ඊළඟට කළු හීනටි, බටපැලොල් වගේ මේ වගේ දේශීය සහල් දැන් ඕන තරම් වෙළඳපොලේ ගන්න තියෙනවා. මේ සහල් වල කැඳ විශේෂයෙන්ම ශරීරයේ ලොකු ප්‍රතිශක්තියක් නංවනවා. මම හිතන්නේ ඒ කැඳ දවසකට දෙවරක් වගේ භාවිතා කරන්න පුළුවන් නම් අපිට මේ කියන මේ බෝ නොවන රෝග මෙන්ම බෝන රෝගවලුත් අපිට ලොකු ප්‍රතිශක්තියක් වඩා ගන්න පුළුවන්. ඔව් වෛද්‍යතුමිය බොහෝ සෙයින් සඳහන් කළා අපිට මොන වගේ ආහාර වලින්ද ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා. මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක බොහෝ දෙනෙක් බිය වෙලා ඉන්නවා වෛද්‍යතුමියනි. ඔබත් මමත් මේ වෙලාවේ මේ වසංගත රෝග වලින් බේරෙන්න කල හැකි උපරිම දේ කරනවා. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සඳහන් කරන මේ කියන ආහාර සහ ඖෂධ කොහොම කළත් අපිට අගුණයක් නැහැ කියලා කියනවනේ. අපිට එහෙම කියනවනේ. අපි ඉස්සර ඉඳන් ඉතිහාසෙ ඉඳන් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේවා භාවිතා කළා කියලා ඔබේ ශරීරයට අගුණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ පැත්තෙන් හරි කරගන්න පුළුවන් ප්‍රතිශක්තිය දිනු කිරීමේ කටයුත්තක් කරගන්න පුළුවන් නම් ඔබට ඒකත් ඉතා වැදගත් වේවි. වගේම ආධ්‍යාත්මය දිනු කිරීම උදෙසා අපිත් ඔබ වෙනුවෙන් සවස 6:30ට සාදුනාද ප්‍රචාරය කරන්න රතන සූත්‍ර දේශනාව අපි මේ වෙනකන් අපි ප්‍රචාරය කරපු ඒ දේශනාවන් පිරිත් සාදුනාද නවත්තලා අපි රතන සූත්‍ර දේශනාව විශේෂිත සාදුනාද ප්‍රචාරයක් විදිහට අපි ප්‍රචාරය කරනවා. සවස 6:30 සිට ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් දිනපතා ඔබ වෙනුවෙන් විශේෂිත සාදුනාද වැඩසටහන් මාලාවක් අපි ඔබට අරගෙන එනවා. ඉතින් ඒ නිසා ආධ්‍යාත්මයක් දියුණු කර ගැනීම ඊටා සෙයින්ම බොහෝ සෙයින්ම වටිනවා කියලා වෛද්‍යතුමිය සඳහන් කරනවා. අපි අද කතා කරමින් සිටින්නේ නම් බෝ නොවන රෝග සම්බන්ධව. ඒත් අපි වැඩිපුර කතා කළ යුතු නිසාම මේ සම්බන්ධව බෝ වන රෝග ගැන වසංගත රෝගයක් විදිහට කොරෝනා වෛරසය මගේ රටටත් ඇවිල්ලා තියෙන නිසා අපි මේ ගැන ටිකක් කතා කළේ. ඒත් එක්කම ඒකින් බේරිලා ඉන්නත් කරන්න පුළුවන් උපදේශනයන් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපි වෛද්‍යතුමියගෙන් විමසා දැන කියා ගනිමු. අපි ඔබට ආරාධනා කරනවා කතා මිනිස්ත්‍රියත් එක්ක ඉන්න කියලා. ඒ වගේම කතා කරන්න පුළුවන් 0115752222 ඔබටත් මැදිරියට. අද මැදිරියේ සිටින්නේ කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය. අපි විරාමයකට යනවා. වෙලාව උදේ 9යි විනාඩි 42යි. හොඳයි අපි අද කතා කරමින් සිටින්නේ කතා මිනිස්ත්‍රියෙන් කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය සමග බෝ නොවන රෝග කොහොමද ආහාර වලින් පාලනය කරගන්නේ කියලා. නමුත් අපි බෝ වන රෝග ගැනත් බොහෝ දේවල් කතා කරා වෛද්‍යතුමියනි. බෝ නොවන රෝග එතකොට වෛද්‍යතුමියනි වළක්වා ගන්න සහ පාලනය කර ගැනීමනේ අපිට කරන්න පුළුවන්. හැදුනොතින් අපිට පුළුවන් පාලනය කරගන්න, නැත්නම් හැදෙන්න කලින් වළක්වා ගන්න. ආයුර්වේද සඳහන් කරලා තියෙන්නේ අපිට ආයුර්වේද සඳහන් කරලා තියෙන විදිහට වෛද්‍යතුමනි අපිට කියන්න පුළුවන්ද වයස් කාණ්ඩ අනුව මෙහෙම ආහාර හොඳයි කියලා. එහෙම පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ කුඩා දරුවන්ට රෝග වලින් වැළකෙන්න මෙන්න මේ දේවල් හොඳයි. වැඩිහිටියන්ට මෙහෙම හොඳයි. තරුණ අයට මෙහෙම හොඳයි. එහෙම සඳහන් වෙනවද? ඔව් ඇත්තටම සඳමාලේ ආයුර්වේදය ගත්තාම මං කිව්වා ආහාර ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. එතකොට මේ අපි මං කිව්වා මේක වෛද්‍ය ක්‍රමයකටත් වැඩිය හොඳ ජීවන දර්ශනයක් කිව්වොත් නිවැරදි කියලා. ඒ ජීවන දර්ශනයක් කියලා කියන්නේ මිනිස්සු කොහොමද ඇවතුම් පැවතුම් සහ වත්පිළිවෙත් මගින් කොහොමද නිරෝගීමත් ජීවිතයක් ගත කරන්නේ කියන එක.
එතකොට ආහාර ගැන ආයුර්වේදයේ දීර්ඝව සඳහන් වෙන කරුණු සද්වෘත එහෙම නැත්නම් ස්වස්ථ වෘත කියලා අපි කියන අංශවල මේවා පැහැදිලිව සඳහන් වෙනවා. ආයුර්වේදයේ විශේෂයෙන්ම සඳහන් වෙනවා ආහාර දෙනකොට එක් එක් වයස් වලට විශේෂිත ආහාර නිර්දේශ කරලා තියෙනවා. දැන් දරුවෙක් හම්බෙන්නේ ඉන්නේ ගැබිනි මවක් ගන්න ඕනේ මාසානුමාසිකව. ඒ මාස දරුවා පිළිසිඳගත්ත වෙලේ ඉඳලා අම්මා දරුවා බිහි කරනකන් ඒ මාසානුමාසිකව කොහොමද මාසෙන් මාසෙට ආහාර ගන්න ඕනේ. ඊට පස්සේ දරුවා ඉපදුනාට පස්සේ දෙන්න ඕනේ හොඳම ආහාරය මව් කිරි. ඊට පස්සේ කොහොමද දරුවා මාසෙන් මාසෙට වර්ධනය වෙද්දී මාසෙන් මාසෙට මොනවද ගන්න ඕනේ ආහාර. ඊට පස්සේ දරුවා වැඩි වියට පමිනෙද්දී ක්‍රමයෙන් වැඩි වියට පැමිණෙද්දී ගෑනු දරුවෙක් නම් එයා ඉදිරියේ අම්මා කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ගැබිනි මවක් වෙන්න එහෙම නැත්නම් එයා මේ දරු ප්‍රසූතියකට සූදානම් කරන්න එයාගේ ප්‍රතිශක්තිය වැඩෙන විදිහට එයා ගන්න ඕනේ ආහාර මොනවද ඊට පස්සේ තරුණයෙක් නම් ගන්න ඕනේ ආහාර මොනවද ඊට පස්සේ කය වෙහෙසලා වැඩ කරන කෙනෙක් නම් කොහොමද ගන්න ඕනේ ආහාර මෙන්න මේ විදිහට ස්ත්‍රී පුරුෂ ભેදය අනුව වයස් කාණ්ඩ අනුව ඒ විතරක් නෙමෙයි දේශගුණයට අනුව කොහොමද අපි ආහාර ගන්න ඕනේ දවසේ වේලාව අනුව කොහොමද අපි ආහාර ගන්න ඕනේ ඒ වගේම විශේෂ වර්තමානයේ ගැලපෙන තවත් විශේෂ સિદ્ધාන්තයක් තියෙනවා මේ දේශශාත්ම කියන සංකල්පේ. එහෙනම් ඒකෙන් කියන්නේ ඇත්තටම සඳමාලි දේශශාත්මය කියලා කියන්නේ අපි ජීවත් වෙන ප්‍රදේශයට ගැලපෙන ආහාර. දැන් උදාහරණයක් ගත්තොත් මම වයඹ පළාත කෙනෙක්. වයඹ පළාත ගත්තාම වයඹ පළාතේ වැවෙන ආහාර පාන තමයි වයඹ පළාතේ ජීවත් වෙන මිනිස්සු ගන්න ඕනේ. මොකද වයඹ පළාතට සුවිශේෂී වුණු දේශගුණික කාලගුණික විපර්යාස තියෙනවා. පසේ සංයුතිය වෙනස්. එතකොට මේ මිනිස්සු හැදිලා තියෙන්නේ ඒ පරිසරයට අනුකූලව. එතකොට අපි ගන්න ඕනේ ආයුර්වේදයේ පැහැදිලිවම දක්වලා තියෙනවා දේශශාත්මය තමන්ගේ ප්‍රදේශයට ගැලපෙන ආහාර. දැන් අපි උතුරුමැද පළාත ගත්තොත් උතුරුමැද පළාත වයඹ පළාතට බස්නාහිර පළාතට වැඩි වෙනස්. ඒකට අදාළ දේශගුණික තත්ත්වයක් තියෙනවා, කාලගුණික තත්ත්වයක් තියෙනවා, පසේ සංයුතිය වෙනස්, වතුරේ සංයුතිය වෙනස්. එතකොට ඒ පළාතට ගැලපෙන්නේ ඒ පළාතේ වැවෙන ආහාර පාන. අපි උඩරට පළාත ගත්තොත් ඒ පළාතට ගැලපෙන්නේ ඒ පළාතේ වැවෙන ආහාර පාන. මේ දේශශාත්මය කියන ආහාර සංකල්පේ අද වර්තමානයේ නැතිවීමත් බොහෝ දුරට මේ බොණවන රෝග ඇතිවීමට හේතු කාරණයක් වෙලා තියෙනවා. හොඳයි වෛද්‍යතුමියනි දැන් අපි කුඩා කාලේ ඉඳලම අපිට ගුරුවරු වැඩිහිටියෝ අපිට කියලා දෙනවා මෙහෙම ආහාර ගන්න. මේවා තමයි පෝෂණීය ආහාර. මේවා හොඳයි කොණ්ඩේ වැවෙන්න, මේවා හොඳයි ලෙඩ රෝග වලට, කොලෙස්ටරෝල් නැති වෙන්න, තෙල නැති වෙන්න මේවා හොඳයි කියලා කියනවා. නමුත් වෛද්‍යතුමියනි මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් දෙනා උදේ නැගිටිනවා, ආයි හවස ගෙදර යනවා, හැටට එනවා, ගෙදර යනවා. මෙහෙම මේ ළමයි වුණත් එහෙමනේ. උදේ නැගිටිනවා, පාසල් යනවා, ආයි නැත්තම් අමතර පන්ති යනවා, ආයි ගෙදර යනවා, නිදා ගන්නවා. මෙහෙම විදිහකට අපි හුරු වෙලා තියෙන්නේ. එතකොට අපි හුරු වෙලා තියෙන්නේ ඉක්මනින් මේ ෂණිකව හදා ගන්න පුළුවන් දේවල් ගන්න තමයි. දැන් ඔබතුමිය ඔය කිව්වට අමු කහ ටිකක් අරගෙන කුඩු කරලා තේ එකක් හදාගෙන බොන්න අපේ මිනිස්සුන්ට වෙලාවක් නැහැ. තියනවා වුණත් ඒක කරන්නේ නැහැ. අපි කැමති පහසු විදිහක් හොයාගෙන යන්න. ඉතින් ඒ නිසා වෛද්‍යතුමියනි අපිට කියලා දෙන්න පුළුවන්ද මේ ෂණිකව කරගන්න පුළුවන් දේවල්. දැන් ඔය කියන විදිහට සමහර විට උළුහාල් කුරුඳු පොතු ඒ දේවල් මේ අහල පහල හොයාගන්න නැහැනේ නගර බදට එනකොට. ගමේ මිනිස්සුන්ට ඒ ටික හොයාගන්න පුළුවන්. මේකට මොකක් හරි ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද? අපි කොච්චර කිව්වත් වෛද්‍යතුමියනි මේක කරගන්න බැරි කමනේ අපිට තියෙන්නේ. ඒකට ක්‍රමයක්. ඇත්තටම සඳමාලි දැන් තමයි මම හිතන්නේ මාතෘකාවට අවතීර්ණ උනේ. මේ බොණවන රෝග හා ආහාර කිව්වහම අපි දැන් තමයි අවතීර්ණ උනේ. ඇත්තටම වර්තමානයේ ගත්තාම මෙච්චර බොණවන රෝග වැඩි වෙන්න හේතුව, දිනකට මෙච්චර මරණ බොණවන රෝග වලින් ඇති වෙන්න හේතුව මිනිසාගේ මේ කාර්යබහුලත්වයත් එක්කම ගහට පොත්ත වගේ බැඳිලා තියෙන මේ සංකර ආහාර රටාව කිව්වොත් ඊටාම නිවැරදි. මම හිතන්නේ මේ කාර්යබහුලත්වය එක්ක බැඳුණු සංකර ආහාර රටාව. මොනවද සංකර ආහාර කියලා කියන්නේ? විශේෂයෙන්ම බොණවන රෝගවලට අංක 1 ප්‍රධානම හේතුව මේ සංකර ආහාර රටාව. එහෙම නැත්නම් ඉවක් බවක් නැතුව අපිට ලෙඩ රෝග ඇති කරන ආහාර රටාව. විශේෂයෙන්ම මේ કૃතිම ආහාර. මොනවද සඳමාලි કૃතිම ආහාර කිව්වහම કૃතිම ආහාරයක් අර්ථ දක්වන්නේ අපි විවිධ වර්ගයේ රසකාරක. විශේෂයෙන්ම වර්තමානයේ අපේ රටේ නම් වැඩිම රසකාරකයක් විදිහට අපි භාවිතා කරන මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එක. එතකොට මේ රසකාරක ඊළඟට ආහාර වර්ණ ගන්නවන්න යොදන විවිධ කෘතිම වර්ණක වර්ග විශේෂයෙන්ම එක් වර්ණක ආහාර වර්ණ ගන්නවන්න යොදන කෘතිම වර්ණක වර්ග. එතකොට රසකාරක, වර්ණකාරක හා තිරකාරක. තිරකාරක කියලා කියන්නේ මොනවද? අපි ඕනෑම ආහාරයක්
කෘත්‍රිම ආහාරයක් වෙළඳපොලේ කල්තබාම ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය. අපි ප්‍රිසර්වේටිව්ස් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. තිරකාරක. ඒ තිරකාරක කියන්නේ ශරීරයට අගුණ රසායනික ද්‍රව්‍ය. එතකොට කෘත්‍රිම ආහාරයක් කියලා කියන්නේ මේ අනවශ්‍ය වර්ණකාරක, රසකාරක, තිරකාරක, ඒ වගේම මේ කෘත්‍රිම ආහාර ගත්තාම මේ වගේ බොහෝ තෙල් මේදේ ශරීරයට අහිතකර ට්‍රාන්ස් වර්ගයේ ෆැටි ඇසිඩ්ස් වර්ග ඒ වගේම තමයි ශරීරයට අහිතකල කොලෙස්ටරෝල් වැඩිපුර තියෙන මේදේ වැඩිපුර අන්තර්ගත ඒ වගේම පිෂ්ඨේ දැන් වර්තමානයේ ගත්තාම මේ බෝනවන රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා පිෂ්ඨ අධික ආහාර ගැනීම. එතකොට අධික තෙල්, අධික පිටි සහ අධික සීනි. සීනිත් එහෙම තමයි වර්තමානයේ බොහෝ බෝනවන රෝග විශේෂයෙන්ම දියවැඩියාව, ඊළඟට කොලෙස්ටරෝල්, හෘදයාබාධ මේ හැම දෙයක්ම ඇති වෙන්න සීනි බලපාලා තියෙනවා, තෙල් බලපාලා තියෙනවා, පිටි බලපාලා තියෙනවා. ඒතකොට කෘත්‍රිම ආහාරයක් කියන්නේ රසකාරක, වර්ණකාරක, තිරකාරක සහ අධික තෙල්, පිටි, සීනි අඩංගු බාගිට පිසින ලද හෝ සම්පූර්ණයෙන් පිසින ලද වෙළඳපොලේ තියෙන ආහාර. එතකොට මම කියන්නේ මම විතරක් නෙමෙයි බොහෝ වෛද්‍යවරු ඒ වගේම තමයි මේ සම්බන්ධ උගතුන් වියතුන් ප්‍රකාශ කරන දෙයක් තමයි ලංකාවේ අපිට මේ බෝ නොවන රෝග පාලනය කරගන්න තියෙන ප්‍රධානම අපහසු කාරණේ තමයි මිනිසුන්ගේ ආකල්පත් එක්ක මේ කාර්ය බහුලයයි කියන ඇඳුමක් ඇඳගෙන මිනිස්සු මේ කෘත්‍රිම ආහාර රටාවකට හුරු වීම, සංකර ආහාර රටාවකට හුරු වීම. ඉතින් මේ සංකර ආහාර රටාවෙන් නොබිදෙන තාකල් සඳමාලි අපිට බෝනවන රෝග වලින් වළක්ව ගන්න අමාරුයි. දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට ඊළඟට උත්තර දෙනුනේ. හොඳයි වෛද්‍යතුමනි. මේ ගැන වැඩිපුර කතා කරන්න ඕනේ. මේක තමයි අපි කතා කළ යුතු ප්‍රධාන දේ අද දවසේදී. මොකද මේ වසංගත රෝග අපේ ඇඟට එන්න, බෝනවන රෝග මේ තරම් වැඩි වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන ඔය කියන විදිහට ඔබතුමියගේ වචනෙන් කියනවා නම් සංකර ආහාරනේ. ඒ ගැන අපි වැඩිපුර කතා කරන්න ඕනේ. වෛද්‍යතුමියනි අපි පැයේ පුවත් ප්‍රකාශය අහන්න යන්නත් ඕනේ. ඒ නිසා අපි ඊළඟ පැයේදී මේ ගැන කතා කරමු. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔබට කතා මිනිස්ට්‍රියත් එක්ක ඉන්නවා ගිරුවා ලංකා ජුවලර්ස් අංක 153 න් හොරණපාර කොට්ටාව ධර්මපාල විද්‍යාලය ළඟයි ගිරුවා ලංකා ජුවලර්ස් තියෙන්නේ. ඒ වගේම හිතේ තියෙන විලාසිතාවන්, නවීන විලාසිතාවන්, අලුත් විලාසිතාවන් ඔබේ හිතේ හැටියටම ඊටාම සාධාරණ මුදලකට නිමවා ගන්න පුළුවන් කැරට් 22 සහතිකලත් තනි පවුන් රත්තරන්ින්. අපි ඔබට ආරාධනා කරනවා ගිරුවා ලංකා ජුවලර්ස් වෙත යන්න කියලා. අංක 153 න් හොරණපාර කොට්ටාව තමයි ගිරුවා ලංකා ජුවලර්ස් තියෙන්නේ. අද මැදිරියේ සිටින්නේ කුරුණෑගල DB වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය SM නිමාලි සොලහකාර වෛද්‍යතුමිය. අපි හැමදේම කරන්නේ කන්න කියලා කියනවනේ. හැම වෙලාවෙම කියන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා මේ කෑම නිසා අපිට වසංගත රෝග, බෝවන රෝග, බෝ නොවන රෝග කොයිතරම් අපේ ඇඟට එනවද කියලා අපි මොහොතක්වත් සිතන්නේ නැහැ. අපි ඔහේ කන එකයි කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම යන වටපිටාවක අපිට මේ ලෙඩ රෝග වැළඳීමේ අවධානම වැඩි. එහෙනම් අපි කොහොමද ඉන්න ඕනි? ඒ ගැනයි අපි අද වෛද්‍යතුමිය සමග කතා කරමින් සිටින්නේ. අපි විරාමයකට යනවා. වෙලාව උදේ 9යි විනාඩි 57යි. කතා මිනිස්ට්‍රියෙන් අපි අද කතා කරමින් සිටින්නේ කුරුණෑගල DB වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය SM නිමාලි සොලහකාර වෛද්‍යතුමිය සමග බෝ නොවන රෝග පාලනය කර ගැනීම, වළක්වා ගැනීම ආහාර වලින් කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඒත් එක්කම අපි බෝවන රෝග ගැනත් කතා කළා. වෛද්‍යතුමියනි අපිට විශේෂිතව කතා කළ යුතු පැත්තක් තමයි දරුවෝ ගැන. දැන් දරුවන්ට උදෑසන ආහාරය බොහෝ වෙලාවට අපේ දෙමව්පියෝ ලබා දෙන වෛද්‍යතුමියනි කෙටි ආහාරයක්. කඩයක් ළඟට ගිහිල්ලා අරගෙන දෙන කෙටි ආහාරයකට තමයි ගොඩක් දරුවෝ හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ හේතු කොටගෙන දැන් දරුවන්ටත් මේ බෝනවන රෝග බොහෝ සෙයින් වාර්තා වෙනවා කියලා අපි අහලා තියෙනවා. අපිට වෛද්‍යවරු පවා කියලා තියෙනවා. මේක ගැන පොඩ්ඩක් කතා කළොත් වෛද්‍යතුමියනි දරුවෝ සහ මේ ආහාර ගැන. ඔව්. ඇත්තටම සඳමාලේ දැන් වර්තමානයේ ගත්තාම බෝ නොවන රෝග විශේෂයෙන් දරුවන් අතරත් ශීඝ්‍රයෙන් පැතිර යනවා. උදාහරණයක් හැටියට පාසල් ළමුන් අතර දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය අතීතයට සාපේක්ෂව වර්තමානයේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වගේ රෝගත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි පිළිකා රෝග තත්ත්වයක් එන්නම දරුවන් අතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දරුවන් අතර බෝ නොවන රෝග වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. කුඩා දරුවන් ඉපදෙන්න කලින් ගර්භණී අවදියේ මවගේ සංකර ආහාර රටාව, ඒ වගේම දරුවා ඉපදුනාට පස්සේ විශේෂයෙන්ම දරුවන් ඉපදුනාට පස්සේ දරුවන්ගේ ළමාවියේදී ශරීරයට ඉතාම අහිතකර රසකාරක, වර්ණකාරක, තිරකාරක, අධික තෙල්,
පිටි සීනි සහ අධික ලුණු අන්තර්ගත මේ සංකර එහෙම නැත්නම් අපිට ගැළපෙන්නේ නැති ලෙඩ රෝග ඇති කරන કૃතිම ආහාර වලට බඳුනීම අපිට ඊටාම බහුල ලෙසියට සමාජයේ දකින්න පුළුවන්. අපි දෙමව්පියෝ විදියට හිතනකොට මේ ලෝකේ අපිට ඉන්න වටිනාම සම්පත තමයි අපේ දරුවෝ. අපිට දරුවන්ට වැඩිය වටින සම්පතක් අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ ලෝකේ නැහැ. කතාවකුත් තියෙනවානේ හොඳම දේ දරුවන්ට කියලා. නමුත් ප්‍රායෝගිකව මෙහෙම කිව්වට අපි හැමදේම දරුවෝ වෙනුවෙන් කරාට අපි වෛද්‍යවරුන් විදිහට අපි සමාජයේ දකිනවා දරුවන්ගේ නිරෝගීකම සම්බන්ධයෙන් දක්වන ආකල්ප එච්චර හොඳ නෑ දෙමාපියන් තුළ. මොකද එහෙම කියන්නේ අපි දරුවෙක් ඉපදුන දවසේ ඉඳන් මෙයා හොඳ මොන්ටිසෝරි එකට ලදරු පාසලකට දාන්න උත්සාහ කරනවා. ඊට පස්සේ හොඳ පාසලකට දාන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ශිෂ්‍යත්ව පාස් කරන්න සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාල දෙමාපියෝ හැටියට දෙමාපියන්ට වැඩි උසස් තත්ත්වයක දරුවෝ ඉන්න ඕනි කියන එක අපි අවිවාදයෙන් පිළිගන්න කාරණයක්. නමුත් අධ්‍යාපනය කොච්චර හොඳට දුන්නත් නිරෝගීකම දරුවෙක් තුලින් දකින්න නැත්තම් දරුවා ලෙඩෙක් වුණොත් එහෙම අපිට ඒ දරුවා රජෙක් වුණත් වැඩක් නැහැ. අපි දන්නවා දෙමව්පියෝ මේ සම්බන්ධව තමන්ගේ අවධානය ඉතාම අඩුවෙන් තමයි යොමු කරන්නේ. විශේෂයෙන්ම දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් බලනකොට ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි වර්තමාන සමාජයේ තියෙන්නේ. දරුවෝට අධ්‍යාපනය විතරයි දෙමව්පියෝ දෙන්න හදන්නේ. දරුවා ලොකු මහත්තයෙක් ලොකු නෝන කෙනෙක් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කරන්න විතරයි උත්සාහ කරන්නේ. හැබැයි අපි දැකලා තියෙනවා දරුවා විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ දරුවා පිළිකා රෝගේ එහෙම නැත්නම් දරුවාගේ වකුගඩු දෙක නරක් වෙලා එහෙම නැත්නම් දරුවාට අවුරුදු 15 ඉඳන් දියවැඩියා රෝගයක් ඒ කුමන හෝ රෝගයකට දරුවන්ට බෙහෙත් දෙනවා. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි මේ ලෝකේ ආදරයම කරන වටිනාම සම්පත ගැන කුඩා කාලේ අපි ආහාර සම්බන්ධයෙන් හිතපු නැති එක. විශේෂයෙන්ම කාර්යබහුල ජීවන රටාවක් යයි කියා ගන්නා දෙමව්පියන් කාර්යබහුල වුණත් ඒ කාර්යබහුලතාවය අපි දරුවන් සම්බන්ධයෙන් අපි ඒක දරුවන්ට අපි ඒක මේ ඇතුළත් කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම දරුවන්ට අපි උදේ පාන්දරම නැගිටලා පොන අපි පිටිකිරියක පවා විශේෂයෙන් ඒක કૃතිම ආහාරයක්. ඒක ඇත්තටම විවිධ රසායනික සංයෝග අඩංගු કૃතිම ආහාරයක්. අපි ඒක පොවලා ඊට පස්සේ දරුවාගේ කෑම පෙට්ටියට අපි මොනවා හරි කෙටි කෑමක් දාලා විශේෂයෙන්ම මම කිව්වා මීට කලිනුත් මේ કૃතිම ආහාර කියන ආහාර කාණ්ඩ විශේෂයේ රසකාරක, වර්ණකාරක, ඒ වගේම ආහාර කල් තියා ගන්න දාන, ඒ වගේම අධික තෙල්, අධික සීනි, අධික පිටි, අධික ලුණු අන්තර්ගත මේ ආහාර කාණ්ඩය මගින් අනිවාර්යෙන් බෝනවන රෝගයට අතවඳන ආහාර කාණ්ඩයක්. විශේෂයෙන්ම බෝනවන රෝගයක් ඇති වෙන්න පුළුවන් නැති අයට. තියෙන කෙනෙකුට ඒක වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේ දරුවන්ට මේ දෙන කෑම කාර්යබහුලතාවය නිසා දෙමාපියන්ගේ මේ કૃතිම ආහාර නිසා දරුවෝ ජීවිතේ ඊටාම අඩු වයසකදී විශේෂයෙන් දියවැඩියා රෝගයට, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, වකුගඩු රෝග, විශේෂයෙන්ම පිළිකා, විශේෂයෙන්ම કૃතිම ආහාර ඊටාම වේගයෙන් ඊටාම පහසුවෙන් පිළිකාවක් උත්තේජනය කරන්න පුළුවන්. ඉතින් මේ ගැන දරුවෝ දෙමාපියෝ විශේෂයෙන් හිතන්න ඕනි. අපි වැඩියෙන්ම ලෝකයේ ආදරේ දරුවන්ට නම් දරුවන්ගේ අනාගතය ගැන හිතනවා නම් විශේෂයෙන්ම රජෙක් වුණත් ලෙඩෙක් වුණත් වැඩක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඉතින් දරුවෝ ලෙඩ වෙනවා දකින්න මේ ලෝකේ කවුරුත් කැමති නැහැ. මේ මෑතකදී මම පුවත්පතක් දැක්කා අපේ රටේ දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි දෙමව්පියෝ ජීවත් වෙලා ඉදී දරුවෝ මියදෙන එක. මේකට ප්‍රධානම හේතුව තමයි බෝනවන රෝග. මේකට බෝනවන රෝග දරුවෝ අතර ඇති වෙන ප්‍රධානම හේතුව තමයි දරුවන්ගේ සංකර ආහාර රටාව. කුඩා දරුවෙකුට බෑ කඩේට ගිහිල්ලා නූඩල්ස් පැකට් එකක් අරන් හදාගෙන කන්න. කුඩා දරුවෙකුට බෑ පිටිකිරි වීදුරුවක් හදාගෙන බොන්න. කුඩා දරුවෙකුට බෑ කඩේකට ගිහින් කෙටි කෑමක් ගන්න. මේ හැම දෙයක්ම කරන්නේ දෙමව්පියෝ. එතකොට දෙමව්පියෝ දරුවන්ට ආදරේ නම් මම කියන්නේ වෛද්‍යවරයෙක් හැටියට අපි මේක ප්‍රායෝගිකව දකිනවා දරුවෝ ලෙඩ කරන්න එපා. Tamante අත්දැකීම විඳගන්න මේ ලෝකේ තියෙන අමාරුම අත්දැකීම. විශේෂයෙන් ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිය වර්තමානයේ මම සියලුම දෙමාපියන්ගේ ඉතා කාර්නිකව ආයෝජනය කරලා තමන්ට gedara නිවසේ සදා ගන්න දරුවන්ට ගුණදායි බත් එක්ක එළවලු දෙකක් ගැලපෙන අර මම කිව්ව විදිහට එළවලු දෙකක් තුනක් එක හරි අර මම කිව්ව හැටියට රස හයකින් යුක්ත ආහාරයක් දෙනවනම් අපිට කවදාවත් දරුවන්ට ලෙඩ හැදෙන්නේ නැහැ. විශේෂයෙන් මේ දියවැඩියා රෝගයට ඊටාම පහසුවෙන් ඊටාම ශීඝ්‍ර ලෙස පාසල් දරුවෝ මුහුණ පාලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව අර මම කිව්ව විදිහට පිටි සීනි ලුණු වැඩිපුර අන්තර්ගත තෙල් අන්තර්ගත මේ කෙටි කෑම වර්ග. එහෙම නැත්නම් සංකර ආහාරට දරුවන්ට ආදරේ කියලා දරුවෝ ඉල්ලන හැමදේම දෙන එක නෙමෙයි දෙමාපියන්ගේ යුතුයකම. ඒ නිසා ආදරණීය මව්වරුනි පියවරුනි ඔබ තමුන්නාන්සලා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දරුවෝ
වලට බඳුන් නොවි දරුවන්ගේ අධ්‍යාපනය හරියට කරගන්නත් බෑ මගදී දරුවෙක් රෝගාතුර වුණොත්. ඔබ දෙමාපිය විදිහට අපිත් ඉතා කේදනීය අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඒ නිසා ඔබ අධ්‍යාපනයට වැඩිය දරුවන්ට ආදරේ නම් ඔබ ආහාර සම්බන්ධයෙන් මීට වැඩිය දැඩි තීරණ, දැඩි උනන්දුවක්, දැඩි කැපවීමක් අරගෙන තමන්ගේ දරුවෝ නිරෝගී කරගන්න කියලා මම මේ වෙලාවේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි කෙනෙක් ඉන්නවා අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා. අපි අවස්ථාව දෙමු. ආයිබෝන් ඔබට. හෙලෝ. ආයිබෝන් නම කියන්න. මම මේ වෛද්‍යතුමිය. නම කියන්න. ප්‍රශ්නයක් ඔබතුමියගෙන් අහන්න තියෙනවා. නම කියන්න ඔබතුමාගේ. මගේ නම සිරිමල් බණ්ඩාර. හොඳයි කියන්න සිරිමල් මහත්මයා ගැටලුව. ප්‍රශ්නේ මේකයි. දැන් ආයුර්වේද වෛද්‍යවරු කියනවා මැඩම් මේ බේත් ගත්තාම නිට්ටාවට ලෙඩේ සුව කරන්න පුළුවන් කියලා. හොඳද? ඔව්. නමුත් බටහිර වෛද්‍යවරයෙක් කියන්නේ කවදාක්වත් උන්නේ කියන්නේ මේ බෙහෙත් ගැනීමෙන් සෑහෙන සුවයක් ලැබේවි කියලා. තව පොඩ්ඩක් කියන්නේ. එතකොට මට දැන් පීනස තිබිලා ආයුර්වේද වෛද්‍යවරයෙක් බෙහෙත් ගත්ත නස්නියක් කරලා නිට්ටාවට සුව වෙයි කියලා කිව්වා. ඒ වුණාට මට ඇදුම හැදිලා ගොඩක් අමාරු වෙලා මහා ස්පිරිතාලෙට ගිහිල්ලා බේත් අරගෙන තමයි හොඳ වුනේ. අන්න ඒ ගැන ඔබතුමියගේ අදහස තමයි මට දැනගන්න ඕනේ. ඔව් බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමා අහන්නේ මේ සමහර රෝගාබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ගත්තාම අපිට ලෙඩේ නිට්ටාවට හොඳ වෙනවද? ඔබ තමුන්නාන්සේ මුහුණ දුන්න අත්දැකීමක් පිළිබඳ. මෙහෙමයි අපි ගත්තාම ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් ගත්තාම ඇත්තටම අපි කියන්නේ දැන් අපේ ආයුර්වේද රෝහල් වල ඉන්නවා උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්, ඒ වගේම විශ්වවිද්‍යාලවලත් ඉන්නවා. ඉතින් ඊට අමතරව තවත් වෛද්‍යවරු ඉන්නවා. ආයුර්වේද පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේ වෛද්‍යවරු ඉන්නවා. සමහර රෝගාබාධ තියෙනවා. අපි ඇත්තටම අපි දැන් උදාහරණයක් හැටියට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, හෘදයාබාධ, වකුගඩු රෝග, ඇත්තට මේ වගේ රෝග වලට ආයුර්වේද ප්‍රතිකාර අපි සැලකුවාම මේවා නිට්ටාවට සුවවීමක් නෙමේ අපිට අතුරු ආබාධ රහිතව දැන් බටහිර ඖෂධවල තියෙන බොහෝ අතුරු ආබාධ දීර්ඝ කාලයක් භාවිතා කරනකොට තියෙන අතුරු ආබාධ නැතුව අපිට ඊට වැඩිය ටිකක් පහසුවෙන් රෝගියාට අපහසුයක් නොවන අයුරින් රෝගියාගේ ජීවිතය යහපත් ආකාරයෙන් ගෙවන්න පුළුවන් ආකාරයෙන් අතුරු ආබාධ රහිතව සංකූලතා රහිතව ඉතා පහසුවෙන් රෝගේ පාලනය කරගන්න පුළුවන්. සමහර රෝග ඇත්තටම නිට්ටාවටම හොඳ කරන්න බෑ. නමුත් මම හිතන්නේ ඔබ තමුන්නාන්සේ කියපෝය පීනස වගේ රෝගයක් නම් ඇත්තටම සුදුසු කන්ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තා නම් අපිට ඉතා පහසුවෙන් නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන්. ඉතින් සමහර එක වෛද්‍යවරයාගේ අත්දැකීම් අනුව දැනුම අනුව තමයි මම හිතන්නේ මේ දේ සිද්ධ වෙන්නේ. නමුත් ඔය කියන රෝගී තත්ත්වය ඔබ තමනාසයට වැඩි වුණ කතාවකුත් කියනවා. නමුත් එහෙම වෙන්න බෑ. සුදුසු කන්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා නම් මම හිතන්නේ ඒ තත්ත්වය ඇති වෙන්න බෑ. හොඳයි 0115752222 ඔබට පුළුවන් මැදිරිය අමතන්න මේ පිළිබඳ ගැටලුව ඔබට තිබෙනවා නම් යොමු කරන්න පුළුවන්. අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙන්න සූදානම්. ආයිබෝන් ඔබට. ආයිබෝන් නම කියන්න. ආයිබෝන් මතනේ මේ වෛද්‍යතුමනි මට අහන්න උවමනා තියෙන්නේ මේ කහ චන්ද්‍රසේන. හොඳයි. මේ දැන් කහ පිළිබඳව අහනවා. දැන් අපිට පෙළකලට වෑංජනවලද සුට්ටයි දාන්නේ. ආරංචියක් ඒ දවස්වල වැඩි හිටියෝ කිව්වා වැඩිපුර කහ කාපුවම සෙංගමාලේ හැදෙනවායි කියලා. ඉතින් මේ ඔබතුමිය අර ප්‍රතිශක්ති කර්මය වැඩි වෙනවායි කහ තේ වගේ බොන්න කියනවා. ඒක ප්‍රමාණය කොච්චරක්ද කොහොමද කියලා අහන්න ඕනේ. ඒක මට අහන්න ඕනේ අර ගංජා කියලා මේ උදේ වැඩසටහනක් වෙත මාත් එක්ක කිව්වා. සම්බල බීපුවාමත් ඒ ප්‍රතිශක්ති කර්මය හුඟක් ලෙඩ හොඳ වෙනවායි කියලා. ඒ ගැන දැනගන්න කැමතියි. ඔව් කහ දැන් අපි මේ චන්ද්‍රසේන මහත්තයා කහ අපි අතීතයේ ඉඳලම විවිධ රෝගාබාධ සඳහා ඖෂධයක් විදිහට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ආහාරයක් විදිහට කුළුබඩුවක් විදිහටත් අපි කහ භාවිතා කරනවා. ආහාරයක් විදිහට භාවිතා කරන දෙයක්
ඖෂධීය ගුණ තියෙනවා නම් අපිට ඒක දිනපතා භාවිතා කරාට ගැටලුවක් නෑ. උදාහරණ විදිහට අපි දැන් හැම 3-5 වර්ගයක්ම ඖෂධයක්. නමුත් අපි දිනපතාම භාවිතා කරනවානේ. ඉතින් ලොකු ගැටලු ඇති වෙන්නේ නෑ. එතකොට කහ අපි ව්‍යංජනයකට යොදන්නේ සාමාන්‍යයෙන් ටික පොඩි ප්‍රමාණයක්. එතකොට අපි කහ ඇත්තටම කහ ප්‍රතිශක්තිය ඇති වෙන්න අපි මේ දිනවල කොරෝනා රෝගයට පිළියමක් විදිහටත් රෝගයේ ඇතිවීම වැළැක්වීමටත් භාවිතා කරන්න කියනවා. කහ අපි මම මුලදිත් කිව්වා කහ ස්වල්පයක් අපි යෝගට් හැන්දකින් භාගයක් විතර ප්‍රමාණයක්. එහෙම නැත්නම් අපි මිශ්‍රණයක් විදිහට කහ, බිනිවැල් ගැට, ඊළඟට වද කහ, රසකින්ද, ඊළඟට ඔය අරලු බුළු නෙල්ලි ත්‍රිපල වගේ දෙයක් එක මිශ්‍ර කරලා. එතකොට කහ පොඩි ප්‍රමාණයක් එන්නේ. අපි කහ ඒකීයව කහ විතරක් ගන්නවා නම් ස්වල්ප ප්‍රමාණයක් කෝප් එකට දාලා නටන ලුණු වතුර දාලා අපිට ග්‍රීන් ටී එකක් විදිහට යූස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි මේ ඒක සාමාන්‍ය දිගටම පාවිච්චි කරනවා නම් අපි කහ, කොත්තමල්ලි, ඊළඟට තවත් 3-5 වර්ගයක් එක්ක හෝ ඒ ත්‍රිපලා එහෙම නැත්නම් අරලු බුළු නෙල්ලි එක්ක හෝ ඒ වගේ දෙයක් එක්ක මිශ්‍ර කරලා භාවිතා කරනවා. ගොඩක් ප්‍රමාණයක් අපි සාමාන්‍ය භාවිතා කරන්නේ ස්වල්ප ප්‍රමාණයක් භාවිතා කරාම ඒ ප්‍රමාණයේ මාත්‍රාව ශරීරයට ඇති. අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. ආයිබෝන් ඔබට. ආයිබෝන්. නම කියන්න. මම පිටකොට්ටේ රත්නශීලී කියලා කෙනෙක් කතා කරන්නේ. හොඳයි රත්නශීලී මහත්මිය කියන්න ගැටලුව. මගේ ගැටලුව මහත්මිය මගේ ස්වාමියා දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා ඉනි මගෙන් බිමට පෙරලා වැටුණා. ඒ වෙලාව ඌට වෙච්ච අනතුරෙන් පස්සේ දැන් ඇඟිලි වල හිරිගතියක් තියෙනවා කකුල් වල ඇඟිලි වල. ඒකට පොඩි ප්‍රතිකාරයක් කියන්න පුළුවන්ද? ඇත්තටම දැන් ඒක මම හිතන්නේ උඩකින් පල්හැට රත්නසිල් මහත්තයා වැටුනහම ස්නායු ආබාධයක් තමයි තියෙන්නේ. ස්නායු ආබාධ ඇති වුනහම ස්නායු වලින් තමයි අපිට සංවේදී බව දැනීම හැඟීම් දැනෙන්නේ. ඉතින් මම හිතන්නේ ස්නායු ආබාධයක් වෙලා ඇති. රෝගියා පරීක්ෂා කරලා තමයි අපිට ඇත්තටම මොකද්ද දැන් හිරිය ඇති වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද අපිට පරීක්ෂණය වාර්තා පරීක්ෂා කරලා මොකද්ද කරන්න ඕනි කියන එක රෝගියා පරීක්ෂා කරලා තමයි ඔබතුමියට කියන්න වෙන්නේ. රත්නශීලී මහත්තයා හින්දා පුළුවන් නම් අපිට රෝගියා පරීක්ෂා කරලා නැත්තම් ළඟම තියෙන පිටකොටේ නම් ඔබතුමියට වඩාත් පහසුයි බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට ගෙනියන්න. මම හිතන්නේ පොඩි ප්‍රතිකාරයක් හෝ වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කරලා ඔබතුමියට පැහැදිලි පිළිතුරක් ලබා දෙයි. පැහැදිලි පිළිතුරක් සහ ප්‍රතිකාරයක් මම හිතන්නේ වඩා සුදුසුයි. ඔබතුමියට ඉතාම පහසුයි බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට රෝගියා රැගෙන යනවා නම්. ඔව් වෛද්‍යතුමනි දැන් අද අපි කතා කරන මාතෘකාවෙන් පිට කතාවක් අයහන්නේ. ඒ වගේම තමයි පරීක්ෂා කරන්න නැතුව ඔබතුමියට හරි ප්‍රතිකාරයක් මේ ඖෂධය හොඳයි කියලා කියන්න බෑ නේද? අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. ආයිබෝන් ඔබට. ආයිබෝන් නම කියන්න. මගේ නම ආනන්ද. ආනන්ද මහත්මයා කොහෙන්ද කතා කරන්නේ? මේ කිරිබැලි. හොඳයි කියන්න ගැටලුව. මගේ පුතාගේ වයස අවුරුදු 11යි. ඉතින් පුතාට දැන් මාස එකමාරකට කලින් අපි දැනගත්තා පුතාට දිය වැඩි කියලා. කොළඹ රික්ෂාවරගෙන බෙහෙත් කරලා වතුර ගන්න ඊට පස්සේ දැන් ડોක්ටර්ලා කියනවා පුතාගේ අග්නාශය වැඩ කරන්නේ නැහැ කියලා. ඒ අග්නාශය වැඩ නොකරන නිසා තමයි දැන් අද වුණා සී මට්ටම 270යි 300යි ඒ වගේ මට්ටම තමයි සීන ඉන්සුලින් විදිනවා. දැන් උදේ අවසානම දාන ඉන්සුලින් විදිනවා. ඉතින් මට දැනගන්න පුළුවන් සිංහල ආයුර්වේද ක්‍රමයට මේක ස්ටෝර් කරන්න පුළුවන් මේකට ප්‍රතිකාරයක් කොහොමද කරගන්න පුළුවන් කියලා තමයි දැනගන්න ඕන. ඔව් ඒක අපි මෙහෙමයි ඇත්තටම පුතාව පරීක්ෂා කරන්න ඕනේ. දැන් පුතාගේ බර එහෙම කොහොමද දන්නේ නේද? එහෙනම් පුතාගේ බර බරණ 24ක් විතර වගේ තියෙන්නේ. ඒක තමයි. අපි දැන් මෙහෙමයි දියවැඩියාව තරුණ කාලේ ඇති වෙන්න ලදරු කාලේ එහෙම නැත්නම් ළමා කාලේ ඇති වෙන්න විවිධ හේතු සාධක ගොඩක් තියෙනවා. එතකොට මම හිතන්නේ ඊටාම පහසුයි අපිට පුතාව පරීක්ෂා කරලා පරීක්ෂණ වාර්තා ටික බලලා අග්න්‍යාශය වැඩ කරන්නේ නැත්නම් ඒකට මොකද්ද හේතුව කියලාත් හොයලා මම හිතන්නේ අපිට ඔබ තමුනාසයට උදව් කරන්න පුළුවන් රෝග තත්ත්වය යහපත් විදිහට පාලනය කරගෙන මේ පුතාට හොඳ ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මම හිතන්නේ ඔබ තමුනාසයට පුළුවන් නම් අපිට පුතාව බලලා පරීක්ෂණ වාර්තා ටික බලලා ඒ මොනොත් අපිට උදව්වක් කරන්න පුළුවන්.
හොඳයි අද අපි කතා කරමින් සිටින්නේ කුරුණෑගල ඩීබී වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය සමග බෝ නොවන රෝග ඒ වගේම බෝ වන රෝග ගැනත් අපි කතා කළා. මේ රෝගවලට ආහාර රටාවෙන් අපි භාවිතා කරන අපි එදිනෙදා මේ පාවිච්චි කරන ආහාර රටාව කොහොමද මේ වෙනුවෙන් යොදාගන්නේ මේ රෝගවලින් වළක්වා ගන්න සහ පාලනය කරගන්න කියන කාරණාව ගැන අපි ඔබට ආරාධනා කරනවා දිගටම කතා මිනිස්ත්‍රියත් එක්ක ඉන්න 0115752222 ඔබට පුළුවන් මැදිරි අමතන්න. ඒත් එක්කම මතක් කරන්න ඕන රාජපුර හන්දි තෙල ගැන. රාජපුර හන්දි තෙල කියලා කියන්නේ නහර ගැට ගැසීම්, ආතරයිටිස්, හන්දි රෝග, ඒ වගේම දන හිස් ඉදෙමුම්, පිටකොන්දේ වේදනාවන්, දන හිසේ කැක්කුම් මේ කියන දේවල් වලට හොඳම විසඳුමක් විදිහට අපි ඔබට යෝජනා කරනවා රාජපුර හන්දි තෙල පාවිච්චි කරන්න කියලා. රාජපුර නිෂ්පාදන ගැන අපි ඔබට විශ්වාසයෙන් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදන නිසා. ඒත් අපි ඔබට ආරාධනා කරනවා කතා මිනිස්ත්‍රි දිගටම අහගෙන ඉන්න. ඒත් එක්කම රාජපුර හන්දි තෙල පාවිච්චි කරන විදිහ ගැන සහ ක්‍රමවේදය ගැන ඔබට වැඩි විස්තර දැනගන්න 071616250ට කතා කරලා දැනගන්න පුළුවන්. අපි විරාමයකට යනවා. වෙලාව පුදේ 10යි විනාඩි 30යි. වෙලාව පුදේ 10යි විනාඩි 39යි. අද අපි කතා මිනිස්ත්‍රියෙන් කතා කරමින් සිටින්නේ කුරුණෑගල ඩීබී වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. නිමාලි සොලහකාර වෛද්‍යතුමිය සමග ඔබට පුළුවන් මැදිරි අමතන්න 0115752222 ඒත් එක්කම කතා මිනිස්ත්‍රියත් එක්ක ඉන්නවා රාජපුර පංචබලාමෘත පානය. ગેස්ට්‍රයිටිස් වෙනුවෙන් හොඳම විසඳුමක් විදිහට අපි ඔබට යෝජනා කරනවා රාජපුර පංචබලාමෘත පානය පාවිච්චි කරන්න කියලා. ඒ වගේම සීනි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නැති නිසාම දියවැඩියා රෝගීන්වත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබට කියන්න ඕන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනය තමයි රාජපුර කියලා කියන්නේ. කීල්ස් කාගිල්ස් ෆුඩ් සිටි වලින් ආයුර්වේද වෙළඳසැල් වලින් ෆාමසි වලින් ඔබට ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 071600250ට කතා කරන්න. වෛද්‍යතුමියනි අපි අවස්ථාව දෙමු අපේ අසන්නන්ට. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. නම කියන්න. දර්ශනී වෛද්‍යතුමනි සුබෝදෑසනක් වේවා. සුබෝදෑසනක්. මට කොලෙස්ටරෝල් වලට මේ දිනපතාම ඉඟුරු යුෂ උදේවස හවස බොන්න හොඳද කියලා දිනපතාම. ඔබතුමිය දැන් දැනටමත් ඖෂධ භාවිතා කරනවද ඒ වෙනුවෙන්? එහෙමත් නැහැ. දැන් මෙහෙමයි අපි ඒක ඇත්තටම මේ අපිට පරීක්ෂණ වාර්තාවක් බලලා උපදෙසක් දෙන්න තියෙනවා වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් අපි රුධිරයේ අන්තර්ගත අහිතකර කොලෙස්ටරෝල් විශේෂයෙන් අපි LDL low density cholesterol තමයි වැඩි වෙන්න හොඳ නැත්තේ. අනිත් එක ශරීරයට හිත කොලෙස්ටරෝල්. ඔබතුමියට මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි ඖෂධයක් විදිහට ආහාරයට ගන්න දෙයක් භාවිතා කරනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. ඔබතුමියට පුළුවන් උළුහාල් සුදුලූණු වැඩිපුර ව්‍යංජන වලට දාලා අනුභව කරන්න හරි එහෙම නැත්නම් සුදුලූණු තම්බල බොන්න හරි සුදුලූණු උයලා කන්න හරි වැඩිපුර කොහොම හරි සුදුලූණු ඊළඟට තමයි උළුහාල්. දැන් අපි සුදුලූණු උළුහාල් ව්‍යංජනයක් හදලත් ගොරක සුදුලූණු උළුහාල් රතුලූණු කරපිංච දාලා පොල් කිරි අඩුවෙන් දාලා මිරිසට වගේ වෙලා ඔබතුමියට ව්‍යංජනයක් විදිහටත් නිතර ගන්න පුළුවන්. ඊට අමතරව කොලෙස්ටරෝල් වලට තවත් හොඳයි ගොරක සුදුලූණු ඒ වගේම කරපිංචා උළුහාල් සහ සියඹලා. මෙන්න මේ කියන ටිකත් සාමාන්‍ය සම ප්‍රමාණ වගේ අරගෙන හොඳට අඹරලා ඒක තියාගෙන ලුණු අවශ්‍ය නම් පොඩ්ඩක් මිශ්‍ර කරගෙන ඔබතුමියට දවසකට දෙවරක් විතර ආහාරයට ගන්නත් පුළුවන්. ඊට අමතරව ඔබතුමියට තවත් පුළුවන් උළුහාල් ටිකක් හොඳට මේ හොදලා ගරලා වේලලා කුඩු කරලා භාජනයක දාලා තියාගෙන අපිට මේකෙන් තේ හැන්දක් අඬු කෝප්පයකට දාලා නටන උණු වතුර දාලා ඒක පෙරලා බොන්නත් පුළුවන්. ඊට අමතරව පුළුවන් කරපිංචා විශේෂයෙන්ම කරපිංචා වලින් අපි පොල් කිරි දාන්න නැතුව හීනටි වගේ හාලක් අරගෙන හාල් තම්බලා කරපිංචා කොළ ඉස්ම හාල් තැඹුණාට පස්සේ හාල් එකට නිතරම අපි කැඳක් හදනකොට දාන්න ඕනේ ඉඟුරු සුදුලූණු දාලා ලිපෙන් බාලා කරපිංචා කොළ ඉස්ප ටික එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබතුමිය පලා වර්ගයක් පිසිනකොට හෝ සම්බෝලයක් හදනකොට කරපිංචා චූටි සිහින් කැබලි වලට කපලා ඒක අනුභව කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරපිංචා අපිට සම්බෝලයක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඊට අමතරව කෙඳි සහිත එළවලු පළතුරු පලා වර්ග බොහොමයක් අනුභවයෙන් ඔබතුමියට ඔය කොලෙස්ටරෝල් රුධිරය අහිත කර LDL වර්ගයේ කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්. ඉඟුරුත් මම හිතන්නේ අපි මේ දවස්වල හැමෝටම කියනවා මේ දිනවල පවතින මේ කොරෝනා වසංගතය සඳහා ඉඟුරු ඇත්තටම ඉතා
ඊටාම ගුණ ඖෂධයක්. ඔය කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, දියවැඩියාව, ඒ වගේම වකුගඩු රෝග, පිළිකා මේ කියන බෝනවන රෝග බොහොමයකටම ගුණ දෙන දෙයක්. ඉතින් ඔබතුමියට පුළුවන් උදේ බොන තේ එකට හරි කොත්තමල්ලි එකට හරි අපිට ඉඟුරු ටිකක් අල්ලලා දාලා භාවිතා කරනවා නම් ඒකේ ඇත්තටම අගුණයක් නැහැ. ඉඟුරු ඊටම ස්වල්පයක් දිනපතා භාවිතා කරනවා නම් ස්වල්පයක් දිනපතාම භාවිතා කිරීම සුදුසුයි. නමුත් ඔබතුමීට කොලෙස්ටරෝල් වලට ප්‍රතිකාරයක් විදියට කරනවා නම් අර මම කියපු උපදෙස් ටික පිළිපැදීමෙන් ඉතා පහසුවෙන්ම ඖෂධ වලින් තොරව ආහාර වලින්ම ඔබතුමීට කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්. අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. අයබෝවන්. ආයිබෝන්. නම කියන්න. ජයරත්න. කියන්න ජයරත් මහත්මයා ගැටලුව. මේ නෝන මහත්තයා මට දැන් අවුරුදු 9කට ඉස්සෙල්ලා කුණාල ඉස්පිතාලෙන් බැලුවට පස්සේ කිව්වා දියවැඩියාව තියෙනවා. මේ බෙහෙත් ගන්න කියලා පොතක් දුන්නා. ඉතින් මම කල්පනා කරා දැන් ජීවිත කාලෙම පොලිමේ බෙහෙත් බොන්න ඕන නේද? ඊට පස්සේ මම අපේ වෙද පරම්පරාවක් අපේ අත්පත්චිලා කිරියත්තලා වෙදකම් කරපු අය මම ගෙදර ඇවිල්ලා අසායක් හැදුවා. අදලා බීවා දැන් මොනවත් නැහැ. දැන් මේ අවුරුදු 9ක් වෙනවා. දියවැඩියාවක් නැහැ. අර කොලෙස්ටරෝල් අරම කිව්වත් නැහැ. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඔබතුමා ඊටාම හොඳයි. මේ මාස 3කට වතාවක්වත් ඔබතුමාගේ රුධිරයේ සීනි ප්‍රමාණය බලා ගන්නවා නම් එහෙම බලලා දැන් ඔබතුමාට ඇත්තටම රෝගේ ලක්ෂණ සීනි නැත්නම් ඔබතුමාට පුළුවන් විශේෂයෙන්ම ආහාර පාන වලින් ඒක පාලනය කරගන්න. විශේෂයෙන්ම දියවැඩියාවට කසට රස, තිත්ත රස එන ආහාර. අපි දැන් උදාහරණයක් හැටියට peer ගෙඩියක් ගත්තාම කසට රස, තිත්ත රස තියෙනවා. දැන් ඕනෑම පළතුරුවක් ගත්තාම ගොඩක් කරට අපි හිතමු උගුරැස්ස, මාදම්, පේර, ඒ වගේම බෙලි, මෙන්න මේ වගේ කසට තිත්ත රස තියෙන ඒවා තියෙනවා. ඊළඟට පලා වර්ග විශේෂයෙන්ම අපි හිතමුකෝ අඟුණු කොළ, තැල් කොළ, ඊළඟට තෙබු කොළ, ඒ වගේම කතුරු මුරුංග ඕනෙම පලා වර්ගයක බොහෝ වෙලාවට මුකුණු ඇන්නවල උනත් කොටු කොළ උනත් කසට රස, තිත්ත රස තියෙනවා. ඊට අමතරව කුළු බඩු ටික හරියට භාවිතා කරනවා නම් ඒ වගේම ඔබතුමාට පහසුකම් තියෙනවා නම් මේ දේශීය හාල්, හීනෙටි වර්ග, කළු හීනෙටි, පච්ච පෙරුමාල්, සුවඳල්, මෙන්න මේ වගේ හාල් වර්ග, ඒ වගේම තමයි මේ පොලොස් වගේ දෙයක්, ඊළඟට කරවිල, එන්න ඒ වගේ ආහාර, තිත්ත කසට රස එන ආහාර, ඒ වගේම කෙඳි වැඩිපුර තියෙන ආහාර, අපි හිතමුකෝ දැන් නෙළුම් වල ඒ වගේත් කෙඳි වැඩි. ඉතින් අනික තමයි කැලරි අඩු. ඒ කියන්නේ පිටි සීනි අඩු ආහාර තියෙනවා. අපිට දැන් රාබු, නෝකෝල්, කැරට්, ගෝවා ඒ වගේ ඒවා. ඒ වගේ ආහාර පාන වලින් ඔබතුමාට පාලනය කරගන්න පුළුවන්. නමුත් එක්වරක් දියවැඩියාව තිබුණා කියලා පරීක්ෂණ වාර්තා වලින් හෙළි වුණා නම් ඔබ තමුන්නාසේ ඊටම අවධානයේ මාස 6කටවත් වතාවක් රුධිරයේ සීනි පරීක්ෂාව කරගෙන ওই විදියට ආහාර පාලනය වලින් යනවනම් ඊටම හොඳයි. අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. අයබෝවන්. අයබෝවන්. නම කියන්න. ඔව් මම ගාමිණී ජයසිංහ කතා කරන්නේ මිනෝංගොඩ කොටුගොඩි. ඔව්. අතරම නිෂ්පාදක කණ්ඩායමට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ප්‍රාදේශීය මට්ටමෙන් අති දක්ෂ වෛද්‍යවරු ගෙනල්ලා අපිට විස්තර ලබා දීම පිළිබඳව. මොකද මගේ නෝනා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ ඉඳලා ගොඩාක් දැනුමක් ගත්තා. අර කහවල අපි කන්නේ මේ හාල් පිටි කියලා කිව්වා. එයා එකෙන් ලොකු දැනුමක් ගත්තා. ඔබට මේ ප්‍රකාශය හරහා මම තව ඉල්ලීමකුත් කරනවා. මේ අපි දැන් ඔය දේශපාලන වශයෙන් අර මේ ජාතික අවශ්‍යතාවක් ඇටියට අරගෙන මැතිණියනේ මේ අයත් විතර හැම මාධ්‍යයක්ම ඒකාබද්ධ වෙලා ජනාධිපතිගේ හරි කාගේ හරි ප්‍රකාශයක් කරනවා. අපි දැක්කා තියෙනවා මීට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා. මම ඉල්ලනවා ගෞරවාන්විත මාධ්‍ය ආයතන වලින් දවසට මිනිස්සු බලන 7 ඉඳලා 8 වෙනකන් හරි පැයක් මේ කොරෝනා රෝගයෙන් බේරෙන හැටි විවිධ කට්ටිය ගෙනල්ලා විවිධ විද්වත්තු ගෙනල්ලා ඒකාබද්ධ වෙලා මේක විකාශනය කරන්න කටයුතු කරනවා නම් හොඳයි. අනිත් එක මෙතනදී මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් මේ ටීවී එකේ මෙතනදී මට හරි කනගාටුුණා අපේ ආහාර සංස්කෘතිය ගැන. ඔව්. පොහිල වලට මේ කරවිල වලට එතකොට පොලොස් වලට එතකොට පතෝල වලට මේ රසකාරක දාලා උයනවා පෙන්නනවා. ඔව්. අපේ ගෘහණිය වාස නැහැ මේව කරන්න. නමුත් මේක කඩලා දාලා හොඳට පෙන්නනකොට නිකන් හොරෙන් හරි නිකන් අත්අඩා බලන්න හරි කරනවා. ඔව්. මේක මහා ඛේදවාචකයක්. මම හිතනවා මෙන්න මේක හරහා අපිට මේ රසකාරක හරහා මේ සීනි තත්ත්වයේ ප්‍රෙෂර් තත්ත්වයේ වැඩි වෙන්නේ නැද්ද? ඔව් මම මේක මුලදී කිව්වා. අවසාන ප්‍රශ්නේ සමාවෙන්න. ඔව්. උදේ මේ ප්‍රෝග්‍රෑම් එක ශ්‍රාවකෙක් කතා කරලා කිව්වා මේක මම කට රත් තියාගෙන මම මේ කතා කරන්නේ මේ අර ගංජා කියන ඖෂධය තම්බලා බොන්න හොඳයි කිව්වා. ඉතින් මේ වගේ දේවල් හොඳට පරීක්ෂණය කරලා ගවේෂණය කරලා විද්වතේ කරා මේවා විකාශය කරනවා නම් හොඳයි. මොකද මේ VFN එකට චෝදනාවක් නෙමෙයි මම කරන්නේ. ඔව්.
මම හිතන්නේ ඒක අහලා අද කී දෙනෙක් තම්බලා බිව්වත් දන්නේ මේ වෙනකම්. පොඩ්ඩක් ඒ වගේ කියනකොට පොඩ්ඩක් කල්පනා කරලා කිව්වනම් හොඳයි කියලා තමයි මගේ අදහස නැතිවෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි ගාමිණී මහත්මයාට. අපේ අසන්නෙක් තමයි මේ යෝජනාව කළේ. එතුමත් කොහෙන් හරි මාධ්‍යයකින් දුටුවා කියලා. නමුත් අපි නම් ඒක තහවුරු කළේ නැහැ. අපේ වෛද්‍යතුමියත් ඒක තහවුරු කරලා කිව්වේ නැහැ ගංජා තම්බා බීම හොඳයි කියලා. අපි ඒක විද්‍යාත්මකව හොයලා බලලා තහවුරු කරලා අපි කිව්වේ නැහැ. අපේ අසන්ගේ අදහසක්. ඉතින් අහගෙන ඉන්න අපිව ශ්‍රවණය කරන ඔබ දැනගත යුතුයි මේ ඇහෙන හැම දෙයකින්ම ඔබ මොනවද ගන්න ඕන කියලා තෝරා බේරාගෙන හොඳම දේ ගන්න. මොකද අපි මාධ්‍යයක් විදිහට අපි ඒ කිව්වේ නැහැ. අපේ අසන්නෙක් තමයි යෝජනාව කළේ. බොහොම ස්තුතියි. මේ ප්‍රශ්නෙට මම උත්තරේ දෙනවා නම් මම මුලදීත් කිව්වා මේ ලංකාවේ තියෙන බෝනවන රෝග අපිට වළක්වා ගන්න බැරි. මේ අපේ මිනිස්සු අර ලෝකේ උසස්ම මනසක් තියෙන සත්‍ය මිනිසා කිව්වට මැතිතුමනි අපි මේ අර දැක්ක දේ විශේෂයෙන් මම කියන්නේ ඇත්තටම යහපත් පෞල් ජීවිතයක් ගත කරනකොට අපිට මේ රූපවාහිනී ලොකු බාධාවක් වෙලා තියෙනවා හැම පැත්තකම විශේෂයෙන් අපේ දරුවෝ හදාගන්න. ඒ වගේම සමහර වෙළඳ දැන්වීම් මගින්. ඉතින් අර මම මුලදීත් කිව්වා මේ බෝනවන රෝග වලට ප්‍රධාන හේතුවක් තමයි මේ රසකාරක වර්ණකාරක සහ තිරකාරක අඩංගු මේ විවිධ රසායනික ද්‍රව්‍ය ආහාර වලට එකතු කිරීම. විශේෂයෙන් මේ වගේ රසායනික ද්‍රව්‍ය ආහාර වලට එකතු වුනහම අපේ ශරීරයේ තියෙන එන්සයිම් හෝමෝන් සියල්ලක්ම අක්‍රිය වෙනවා. උදාහරණයකට කිව්වොත් මේ විවිධ රසකාරක වර්ණකාරක තිරකාරක අඩංගු කෘත්‍රිම ආහාර දරුවන් තුල ගැනීමෙන් අද අපිට වෙලා තියෙන ප්‍රධාන කාරණයක් තමයි අපේ දූවරු අඩු වයසින් වැඩි වියටපත් වෙනවා. මේගොල්ලෝ විවාහ වුණාම දරුවෝ නැහැ. ඊට පස්සේ අඩු වයසින් මේගොල්ලන්ගේ ඔසප් චක්‍රය නවතිනවා. ඊට පස්සේ මේගොල්ලෝ අඩු වයසින් විවිධ රෝගාබාධ වලට කාන්තාවෝ ලක් වෙනවා. ඉතින් මේක අර මම කිව්වේ ඒකයි. උසස්ම මනසක් තියෙන සත්‍ය මිනිසා වුණාට මේ මිනිස්සු දැන් අපේ රටේ මේ වෙළඳ දැන්වීම් වල කිසිම ප්‍රමිතිගත කිරීමක් නැහැ. අපි ගොඩක් වෙලාවට දරුවොත් ඒ කියන්නේ දොඩත් ඒවල් අත්හදා බලනවා. ගෘහණියොත් අත්හදා බලනවා. ගොඩක් අය අත්හදා බලනවා. ඇත්තට මේවට අනපනත් නීති රීති පැනවෙන්න ඕනේ කියලා තමයි වෛද්‍ය විදිහට අපි කියන්නේ. අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ මම පුවත්පත් වලට බොහොම ලිපි සපයන කෙනෙක්, මේ වගේ මාධ්‍ය සාකච්ඡා පවත්වන කෙනෙක්, ලංකා පුරා දේශන කරන කෙනෙක්. ඉතින් මම හැම වෙලාවෙම මේ මං ඇත්තටම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් විදිහට කරා. නමුත් මම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ මිනිසුන්ට මේ බෝනවන රෝග වලින් වැළකෙන්න මම හඬ නගා කතා කරන කෙනෙක්. ඉතින් මම හැමදාම කියනවා මේ කෘත්‍රිම ආහාර එහෙම නැත්නම් ඔබ තමුනාසෝ කියපු වෙළඳ දැන්වීම් වල යන දේවල් ඇත්තටම අර මිනිසුන්ට නිතර කිව්වහම මිනිසුන්ගේ ඒක ඔලුවට එනවා. ඉතින් අපිට රටක් විදිහට ජාතියක් විදිහට ඔලොස්සන්න බෑ මේ ලෙඩ රෝග ටිකෙන් අපිට පිළිකා වළක්වා ගන්න බෑ. විශේෂයෙන් ওই රසකාරක නිසා දරුවන් අතර තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල පිළිකා තත්ත්ව, විශේෂයෙන් ලියුකේමියා වගේ. ඒ වගේම තමයි දියවැඩියාව. මොකද මේ දියවැඩියාව ඉන්සුලින් කියන හෝමෝන අසමානතාව නිසා ඇති වෙන්නේ. මේ හෝමෝන ඔක්කොම අසමානතාව වෙන්න, මේ එන්සයිම් ඔක්කොම අසමානතාව වෙන්න මේ රසකාරක භාවිතා කරනවා. ඉතින් මේවා ඇත්තටම රටක් විදිහට මේවා නීතිගත වෙන්න ඕනේ. මේ වගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනවා නම් මේ වගේ සත්‍යසත්‍යතාව විද්‍යාත්මකව තහවුරු කරලා ඇත්තටම අපි කොච්චර හඬ නගා කිව්වත් ඒ වගේ සිද්ධි නිසා අපිට මේවා වළක්වාගත නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේවා අහිතකරයි. ඉතින් අහිතකරයි. එතකොට අපි මේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේවට දරුවෝ ඇබ්බැහි වෙනවා. කඩේ තියෙන ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවහම දරුවෙක් ගෙදර ඇවිල්ලා අපි ගෙදර උයන අම්මා බත් එක කන්න දරුවා පෙළඹෙන්නේ නැහැ. මොකද ඒක දිවේ රසාංකුර ඒවට ඇබ්බැහි වෙලා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේම මේ සමහර කෘත්‍රිම රසකාරක වලට ශරීරයට අහිතකර රසකාරක වලට දරුවෝ ඇබ්බැහි වෙනවා. ඉතින් දරුවෝ නිතර මේ දේවල් ඉල්ලනවා. ඒකට දෙමව්පියෝ හැටියට රටේ මහජනතාව විදිහට අර අපි කිව්වා වගේ අර කියන හැමදේම අහන්න නැතුව අපි තෝරලා බේරලා ගන්න ඕනේ. මේවා තමයි අත්‍තරම මාධ්‍ය මගින් වෛද්‍ය සාකච්ඡා මගින් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. ස්තුතියි. ගාමිණී මහත්මයාට බොහොම ස්තුතියි. අපේ අර අදහසට ආයි නැවත මතක් කරලා ඒ ගැන මේ කියන්නේ අපේ අසන්නන්ට මතක් කරලා දුන්නාට අර අපේ ආනන්ද මහත්මයා මං හිතන්නේ මට මතක නැහැ නම අර යෝජනාවක් කළේ එහෙම තම්බලා බොන්න කතාවක්. ගාමිණී මහත්මයාට බොහොම ස්තුතියි ඒක මතු කරලා දුන්නාට අපිටත් ඒක නිවැරදි කරන්න බැරි වුණා වෛද්‍යතුමියනි. අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. අයිබෝවන්. අයිබෝවන්. නම කියන්න. මම මල්ලිකා මාත්‍රින් කතා කරන්නේ. හොඳයි මල්ලිකා මහත්මිය කියන්න ගැටලුව. ડોක්ටර් මම දැන් අවුරුද්දකට කලින් මගේ අක්මාව මේ චෙක් කරාට පස්සේ කිව්වා අක්මාවේ තෙල් තියෙනවා කියලා. ඔව්. මේ අනිවාර්යයෙන්ම මේ මට කිසිම දෙයක් දුන්නේ නැහැ. මේ දවසට මේ කෝපි 4ක් බොන්න කිව්වා. ඒ ડોක්ටර් කිව්වා. ඒ channel එක දාලා ඒ දෙන්නකෝ ડોක්ටර් කිව්වා දවසට කෝපි 4ක් බොන්න කියලා. ඉතින් මම එහෙමත් දිනපතාම කරා. ඉතින් මේ බේරක් එහෙම නැතුව මේ සුවවීමක් වෙනවද කියලා මම වෛද්‍යතුමියගෙන් දැනගන්න ගත්තේ. ඒ වගේම
දැන් මේ දවස්වල වර්තමානයේ අපි කුමන හෝ රෝගයකට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් ස්කෑන් පරීක්ෂණයක් කරාම අපි වෙන රෝගයකට මොකක් හරි කියලා බලන්න අපි ස්කෑන් කරාම අපිට අමතරව ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේ අක්මාවේ තෙල් තැන්පත් වීම. ඉතින් මම හිතන්නේ මේකෙත් ස්ටේජස් පියවර තියෙනවා 1 2 3 කියලා. ඉතින් ඒක බලන්න ඕන අපි මොන තත්ත්වෙද කියලා. ඇත්තටම මේ අක්මාවේ තෙල් තැන්පත් වීම අද විශේෂයෙන් මම ඔය කියන කෘත්‍රිම ආහාරවල තියෙන එක ප්‍රතිඵලයක්. ඉතින් මේක අපි දිගින් දිගටම ඇත්තටම තියාගන්න හොඳ නෑ. මේකට ඇත්තටම පළවෙනි දේ තමයි මේකට ඇත්තටම බෙහෙත් අවශ්‍ය නැහැ. අපිට ව්‍යායාම කරනවා නම් ඇත්තට මේක බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන්. ඒ තෙල් තට්ටුව දීවල යනවා. ඒ වගේම තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන් සඳහන් වෙනවා මේ අපිට ඒ විශේෂයෙන් අක්මාවේ තෙල් තැන්පත් වීමට ගන්න පුළුවන් ඖෂධ වෙනුවට ආහාර වර්ග තියෙනවා. විශේෂයෙන්ම අපි ඒක ඇත්තටම මම මුණ ගැහිලා ඔබතුමිය ඒ පිළිබඳ උපදෙස් සහ ප්‍රතිකාර ගත්තොත් වඩාත් සුදුසුයි. මට මේ මාධ්‍ය මේ සාකච්ඡාවේදී ඔක්කොම කියන්න අමාරුයි. දැනට ඔබ තමුන්නාසෙට මේ දේශීය සහල් අපි තියෙනවා විවිධ වර්ගයේ හීනටි හාල්, කළු හීනටි, සුදු හීනටි, සුවඳල් වර්ග, පච්ච පෙරුමාල්, කුරුළු තුඩ මේ වගේ දේශීය සහල් ලංකාව පුරාම විවිධ මධ්‍යස්ථානවල තියෙනවා. ඔබතුමියට පුළුවන් දිනපතාම සහල් මිටක් අරගෙන ඉඟුරු සුදුරුන් ටිකක් කරපිංච ටිකක් හොඳට දාලා පොල් කිරි අඩුවෙන් දිය කිරි වගේ දාලා කැඳක් හදාගෙන මාස 3ක් විතර බොනවා නම් දිනපතාම දවසට දෙසරයක් මම හිතන්නේ ඔබතුමියට ඕක පහසෙන් අඩු කරගන්න පුළුවන්. ඕක ඉක්මන් කරගන්න නම් අපිට තව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ඖෂධ සහ තවත් බොහෝ ආහාර වර්ග දෙන්න පුළුවන්. දැනට ඔබතුමිය මම හිතන්නේ වඩා සුදුසුයි ඉඟුරු සුදුලූණු කොත්තමල්ලි සූදුරු මහදුරු වගේ 3-5 වැඩිපුර ටිකක් භාවිතා කරන. එහෙම නැත්නම් ඔය හීනිටි වර්ගයේ හාලකින් හදාගත් කැඳටම කුරුඳු පොතු උළුහාල් සුදුලූණු ඉඟුරු සූදුරු මහදුරු කොත්තමල්ලි වගේ ඒවා කුඩු කරගෙන හොඳට 3-5ක් විදියට කැඳටම දාලා බොන්නත් පුළුවන්. මම හිතන්නේ මේකෙන් රෝග තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඇත්තටම ඖෂධ අවශ්‍ය නැහැ. ඊට අමතරව ව්‍යායාමත් ඉතාම වැදගත්. අපි ඉක්මනින්ම තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. අයබෝන් වෛද්‍යතුමනි ඔබ මධ්‍යස්ථ ඔබතුමාගේ දේශනය ඔබතුමියගේ දේශනය අහගෙන හිටියේ ඇත්තටම ඔබතුමිය කිව්වාගේ අත්කාරක පිළිබඳව ඔබතුමියට මේ වගේ හඬක් නගලා මම කියන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ ඉල්ලීමක් කරලා මේ මාත්‍යෙන් දාන ඇත් නතර කළා. ඒ වගේ ඒවට තහනම් නියෝගයක් පනවලා මොකක් හරි ඒ වගේ ක්‍රමවේදයක් ගේනවනම් මේ රට නිවැරදි තත්ත්වයට ගෙනියන්න පුළුවන්. නැත්තම් ඔබතුමියලා දැන් අපිට කොච්චර වුණත් අපිට වගේ හඬක් නගා ගන්න ශක්තියක් නැහැ. අපි සාමාන්‍ය ජනතාව හැටියට ඔබතුමිය මේ නගපු හඬ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. ඒකත් මේව කරන ලෙස මම අනිත් එක කියනවා මේ මාධ්‍ය ඔය ටීවී මේ channel වලින් එම අනවශ්‍ය ඔය මේ එක මේවා මේ වෙනද ප්‍රචාර කරන ඒවා තනිකර අසත්‍ය මත ප්‍රචාර. ඒ වයින් තමයි ඕවා මිනිස්සු පෙළඹෙන්නේ. ඒවටත් වාර්ණයක් දාලා ක්‍රමවේදයක් ගේනවා නම් ඔබතුමිය ඒ වගේ විද්වත්තු එකතු වෙලා එහෙම මේකක් හදලා ජනාධිපතිතුමාට බාර දෙන්නේ කියලා තමයි ඔබතුමිය ඉල්ලන්නේ. බෙහෙවින් ස්තුතියි. බොහොම ස්තුතියි. කොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. හොඳයි අපි වැඩසටහන නිමා කරන්නට වේලාව හරි වෛද්‍යතුමියනි පොදුවේ පොඩි උපදෙසක් දෙන්න පුළුවන්ද මේ විනාඩි කිහිපයකින්ම අපේ අසන්නන්ට මේ බෝනවන රෝග සහ බෝවන රෝග මේ සියලු දේටම මේ අපේ ආහාර රටාව කොහොමද පවත්වා ගන්න ඕන කියලා. එතනම සඳමාලි අපි බෝවන රෝග ගත්තොත් බෝවන රෝග දැන් උදාහරණයක් ඇටියට අපිට පැපොල ගෙදර හැමෝටම හැදෙන්නේ නැහැ. බෝ වෙන කාලෙට සමහර දරුවෝ ඉන්න පුළුවන් හැදෙන්නේ නැතුව වැඩිහිටියෝ ඉන්න පුළුවන්. එතකොට මේකේ තියෙන දේ තමයි අපි ප්‍රතිශක්තිය අපිට ප්‍රතිශක්තිය ලැබෙන ආකාර ගොඩක් තියෙනවා. අපිට උපතින්ම ලැබෙන ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි කාලයක් යෑමෙන් අපිට පරිසරයෙන් අපි ගන්න ආහාර පාන වලින් අපි ගොඩනගා ගන්න ප්‍රතිශක්තියක් එනවා. එතකොට මේ කුමන හෝ ආකාරයකින් අපි තුල තියෙන ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තියෙනවා නම් අපිට කොච්චර බෝවන රෝග ආවත් අපිට වැළඳෙන්නේ නැහැ. ඉතින් බෝවන රෝග වළක ගන්න තියෙන හොඳම විදිහ තමයි එක ක්‍රමයක් තමයි ප්‍රතිශක්තිය වඩවා ගන්න ආහාර පාන අපි ගන්න එක. ඉතින් ඒකට අපිට උදව් වෙන්න පුළුවන් කෘෂි රසායන ද්‍රව්‍ය වලින් තොර, වස විස වලින් තොර, අර මම කියපු මේ රසකාරක වර්ණකාරක කල් තියාගන්නේ වයින් තොර අපිට නැවුම් ආහාර වේලක් ගෙදරදීම පිළියෙල කරගන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කියපු විදිහට රස 6කින් යුක්ත ආහාරයක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ආහාර වේලකට එළවලු වර්ග 3ක්වත්, ඒ වගේම පලා මැල්ලුමක්, එහෙම නැත්නම් මොනවා හරි සලාදයක්, ඒ වගේම එළවලු, පළතුරු, පලා වර්ග මේ
සියල්ලගේම අන්තර්ගත ආහාරයක් විශේෂයෙන්ම ලංකාවේ පොළොවේ වැඩෙන හැම එළවලුකම පළතුරුකම පලා වර්ගයකම 3-5 වලම මේ ප්‍රතිශක්තිය වඩවන ඒවා තමයි තියෙන්නේ. කුස්සියේ තියෙන හොඳම රෝහල තමයි ඖෂධාලය තමයි කුස්සිය අපේ නිවසක තියෙන. ඒක තියෙන කුළුබඩු ටික අපි හරියට භාවිතා කරනවා නම් අපිට මේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නැවුම් ආහාර පාන, පිරිසුදු ජලය භාවිතා කරන එක. එතකොට අපිට මේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බෝ නොවන රෝග ගත්තාම දියවැඩියාව. දැන් දියවැඩියාව හැදෙන්නේ රුධිරයේ අන්තර්ගත සීනි ප්‍රමාණය ඉහළ යාම. ඉතින් දැන් මේ දියවැඩියාව ඇති වෙන ප්‍රධානම හේතුවක් තමයි වර්තමානයේ තියෙන මේ කෘත්‍රිම ආහාර පාන වලින් අපේ තියෙන රසායනික ද්‍රව්‍ය වලින් ඇගේ තියෙන එන්සයිම් හෝමෝන් වෙනස් වෙලා ඉන්ද්‍රියන්ගේ අසාමාන්‍යතා ඇතිවීම. කොලෙස්ටරෝලුත් එහෙම තමයි. ඊට පස්සේ ඒවා දිගින් දිගටම යනකොට අපිට හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. පාලනය නොකළ දියවැඩියාව. එතකොට පාලනය නොකළ දියවැඩියාව සහ පාලනය නොකළ අධික රුධිර පීඩනය ගත්තාම වකුගඩු නරක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික විෂ ආහාරත් එක්ක ශරීරගත වීම දිගින් දිගටම වෙනකොට අපිට පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට අපි කරන්න ඕනේ නැවුම් එළවලු පළතුරු වස විසෙන්තුර එළවලු පළතුරු භාවිතා කරන්න ඕනේ. පුළුවන් තරම් පිරිසුදු ජලය බොන්න ඕනේ. ඒ වගේම තමයි හැකි තාක් දුරට කෘත්‍රිම ආහාර පාන සීමා කරන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. කියන්න දේවල් ගොඩාක් තියෙනවා. නමුත් අද වැඩසටහන නිමා කරන්න වෙලාව ලැබිලා තියෙන. ඒතකම ගිරුවා ලංකා ජුවලර්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ගිරුවා ලංකා ජුවලර්ස් කියන්නේ කැරට් 22 සහ තිකලත් අනිපවුන් රත්තරන්ෙන් නිෂ්පාදිත ස්වර්ණාභරණ මිලදී ගන්න ඔබ විශ්වාසයෙන් යන්න ඕනේ හොඳම තැන. නවීන විලාසිතා, අලුත් විලාසිතා, ඒ වගේම හොඳම ස්වර්ණාභරණ ඉතා සාධාරණ මුදලකට ගන්න ඔබ යන්න අංක 153 හොරණ පාර කොට්ටාව තියෙන ගිරුවා ලංකා ජුවලර්ස් වෙත. අපි ආදර සමුගෙන යන්නයි සූදානම්. අද මැදිරිය සිටිය කුරුණෑගල DB වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය SM නිමාලි සොලහකාර වෛද්‍යතුමිය. බොහොම ස්තුතියි වෛද්‍යතුමියට. අපි අදට සමුගෙන යනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සඳමාලි සමරනායක. වෙලාව දැන් උදේ 11යි.